අවසරයි ස්වාමීන් වහන්සේ අද සුපුරුදු පරිදි සසරින් නිවන මාතෘකාව යටතේ 70 වන ධර්මදේශනාව ආරම්භ කිරීමටයි සූදානම්ව සිටින්නේ. මේ ධර්මදේශනා මාලා මෙහවුන් ලබන්නේ විචිත්‍ර ධර්ම කතික කහපොළ සී සද්ධර්මා මහා විහාරය මර්දන් කල්ල කරුණාගල මිහින්තලේ චිත්ත විවේකාරාමය උභය මහා විහාරාධිපති කම්මට්ටානාචාර්ය අතිපූජනීය නම කියන්න අවසරයි තපෝවනේ අරිය දජ ස්වාමීන් වහන්සේ විසින් මා දැන් ඉතා ගෞරවයෙන් පාද නමස්කාරව ආරාධනා කර සිටිනවා ධර්ම මණ්ඩපයේ වැඩ සිටින ඔබ වහන්සේට මේ ධර්ම දේශනාව ආරම්භ කරන ලෙසට සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු. සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, සෑම සෙනසුරාදා දිනකම ලංකාවේ වේලාවෙන් සවස් 2ටත් ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වේලාවෙන් රාත්‍රී 7ටත් ලෝකේ පුරා විසිරවා හරින සසරින් නිවනට කියන මාතෘකාව යටතේ දේශනා කරනු ලබන 70 වෙනි ධර්ම දේශනය. මේ දේශනය ශ්‍රවණය කරන්නට සූදානම් වෙලා ඉන්නේ පිරිස. අපි ඒ සඳහා ගිය සතියේ අනිත් පිට සතියේ අපි අවිච්ඡා සූත්‍රය අසුරු කරගෙනයි ඒ ධර්ම දේශනාව ආරම්භ කළේ. ඒ ධර්ම දේශනාවේ කොටසක් ඉතිරි වුණා. ඒ ඉතිරි කොටස ගිය සතියේ ඒ තාක්ෂණික හේතුන් මත ගිය සතියේ කටයුතු කරන්න බැරි වුණා. අද ඒ සූත්‍රයේ දෙවෙනි කොටස දේශනා කරනවා. මේ සූත්‍රය ඇතුළත් වෙන්නේ සංයුක්ත නිකායේ ගිලාන වර්ගයේ 6 වෙනි සූත්‍රයේ හැටියට. මේ සූත්‍රය භික්ෂුන් වහන්සේ නමක් හා තථාගතයන් වහන්සේ අතර ඇතිවෙච්ච සංවාදයක්. එදායි භික්ෂුන් වහන්සේ ඇහුවේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ එකම ධර්මයක් නැසීමෙන් අවිද්‍යාව දුරු වෙලා විද්‍යාව උපදින. එකම ධර්මයක් නැසීමෙන් අවිද්‍යාව දුරු වෙලා විද්‍යාව උපදින ක්‍රමයක් තියෙනවද? විද්‍යාව උපදිනවද? බුදුරජාණන් වහන්සේ උත්තර දෙන භික්ෂු නම එකම ධර්මයක් නැසීමෙන් අවිද්‍යාව දුරු වෙලා විද්‍යාව උපදින ධර්මයක් තියෙනවා. එකම ධර්මයක්. ආයිත් භික්ෂුන් වහන්සේ අහන්නේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඒ අවිද්‍යාව දුරු වීමෙන් විද්‍යාව උපදවීමෙන් අවිද්‍යාව දුරු කරලා විද්‍යාව උපදවීම පිණිස ඒ නැසිය යුතු එකම ධර්මය මොකක්ද? බුදුරජාණන් වහන්සේ උත්තර දෙන භික්ෂු නම අවිද්‍යාව දුර වෙලා විද්‍යාව ඉපදීම සඳහා නැසිය යුතු එකම ධර්මය තමයි අවිද්‍යාව. අවිද්‍යාව. අවිද්‍යාව අවසන් නම් අවිද්‍යාව දුර වෙලා විද්‍යාව උපදිනවා කියන කාරණයයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ. ඊට පස්සේ භික්ෂුන් වහන්සේ අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ කොහොම දන්න කොහොම දකින අයටද අවිද්‍යාව දුර වෙලා විද්‍යාව උපදින්නේ? කෙසේ දැනගන්න කෙසේ දැක ගන්න? කොහොම දන්න
කොහොම දැක ගන්න පුච්චලයටද අවිද්‍යාව දුර වෙලා විද්‍යාව උපදින්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ තන්දි පැහැදිලි කරන්නේ වික්ෂණම ඇස අනිත්‍ය වශයෙන් දකිනවා නම් බාහිර රූප අනිත්‍ය වශයෙන් දකිනවා නම් ඒ දෙක නිසා උපදින සිත අනිත්‍ය වශයෙන් දකිනවා නම් ඒ කර්ණ තුන එකතු කරන ස්පර්ශය අනිත්‍ය වශයෙන් දකිනවා නම් ඒ ස්පර්ශය නිසා හටගන්න සොම්නස් දොම්නස් මදහත් ඒ ත්‍රිවිධ වේදනාවන් පිළිබඳව නිවැරදිව දැනගන්නවද නිවැරදිව දැක ගන්නවද? ඔහුට අවිද්‍යාව දුර වෙලා විද්‍යාව උපදිනවා. ඒ මුල් ටික මතක් කළේ අපි ඔක එදා සූත්‍ර දේශනාව ආරම්භයේදීම අපි ওই ටික කිව්වා. නමුත් මේ අලුතෙන් අහන අයටයි ඒ ටික මතක් කළේ අද ධර්මය ශ්‍රවණය කරන අලුතෙන් වාඩි වෙලා ඉන්නවා නම් ඒ පිරිසටයි මතක් කළේ. ඒතකොට දැන් ඒ ආකාරයෙන් ආයතන 6ම පිළිබඳව දේශනා කරනවා. වික්ෂණාම කන අනිත්‍ය වශයෙන් දකිනවා නම්, ශබ්ද අනිත්‍ය වශයෙන් දකිනවා නම්, ඒතර දකින්න මෙතන කියන්නේ දැනගන්න හා දැක ගන්න. වචන දෙකක් තියෙනවා. අර්ථ දෙකක් තියෙන්නේ. ඒ වචන දෙකේ අර්ථ දෙකක්. දැන ගැනීම කියන්නේ කාර්යයක්, දැක ගැනීම කියන්නේ තවත් අර්ථයක්. කනයි ශබ්දයන් නිසා උපදින සෝත විඥානෙ. ඒ ශබ්ද පිළිබඳව දැන ගැනීම සිත. ඒක අනිත්‍ය වශයෙන් දකිනවා නම් ඒ තුන් කරුණ එකතු ස්පර්ශය අනිත්‍ය වශයෙන් දකිනවා. ඒ ස්පර්ශය නිසා හටගන්න සොම්නස් දම්නස් මදහත් ඒ ත්‍රිවිධ වේදනාවන් පිළිබඳව අනිත්‍ය වශයෙන් දැනගන්නවද දැක ගන්න. ත්‍රයයලට අවිද්‍යාව දුර වෙලා විද්‍යාව උපදිනවා. ඒතර අවිද්‍යාව දුර වෙනවා කියන්නේ අවිද්‍යාව නැසෙනවා. ඒතර එකම ධර්මයක් නැසීමෙන් අවිද්‍යාව දුර වෙලා විද්‍යාව උපදිනවා කියන කාරණයයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඒකම ධර්මයක් අවිද්‍යාවම තමයි. එකම ධර්මයක් අවිද්‍යාව. ඉතින් අපි ආයතන තුනක් පිළිබඳව අපි දේශනා කළා තියෙනවා. ඒ සූත්‍රය පැහැදිලි කරන අවස්ථාවේ පසුගිය සතිය නෙමෙයි ඊට කලින් සතිය. අද දේශනා කරන්නේ ඉතිරි ආයතන තුන. ඒ කියන්නේ දිව, බාහිර රසය, ඒ දෙක නිසා සිත, තුන් කරුණ එකතු ස්පර්ශය, ස්පර්ශය නිසා විඳින සොම්නස් දම්නස් මදහත්. මෙන්න මේ පිළිබඳවත් කය, පහස, ඒ දෙක නිසා සිත, තුන් කරුණ එකතු ස්පර්ශය, ස්පර්ශය නිසා විඳින සොම්නස් දම්නස් මදහත්. අනිත් එක මනස. බාහිර අරමුණු ඒ දෙක නිසා මනෝ විඥාණය, තුන් කරුණ එකත්ව මනෝ සම්පස්සයයි, ස්පර්ශය නිසා විඳින සොම්නස් දොම්නස් මදහත්. ඒ වේදනාවන් පිළිබඳව අනිත්‍ය. හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ මේ අනිත්‍ය වශයෙන් විතරක් නෙමෙයි. දැන් මෙතන බලන්න තියෙන අනිත්‍ය වශයෙන් බලන්න කිව්වට, දකින්න කිව්වට අනිත්‍ය වශයෙන් එතන තියෙන අනිත් ධර්මතා දෙකක්. ඒ තමයි දුක්ඛ අනාත්ම කියන ස්වභාවය. දැන් මෙතනදී මේ දෙක අරගෙන නැහැ බුදුරජාන් වහන්සේ. නමුත් ඇත්ත වශයෙන්ම අනිත්‍ය තුළ තියෙන දුක. ඒතර දුක තමන්ගේ වමනාවේ හැටියට, තමන්ගේ කැමැත්තේ හැටියට වෙනස් කරන්න බෑ. අනාත්මයි. ඒතර අනිත්‍ය ලක්ෂණය විතරක් දැනගෙන දැකගෙන හරියන්නේ නැහැ. හැබැයි අනිත්‍ය ලක්ෂණය දකින්නකොට නිවැරදිව දැනගත්තොත්, නිවැරදිව දැකගත්තොත් දුක්ඛ ලක්ෂණයත් එතනම දැනගන්නව දැක ගන්නවා. අනාත්ම ලක්ෂණයත් එතන නිවැරදිව දැනගන්නව දැක ගන්නවා. ඒ නිසා මේ අනිත්‍ය වශයෙන් මේ සූත්‍රයේ සඳහන් කළාට අපි ධර්මය තේරුම් අරගෙන තියෙනවා. දැන් හොඳට ධර්මය දන්නවා, ධර්මය වටහාගෙන තියෙනවා. දුක්ඛ අනාත්ම කියන දෙකත් මෙතනට එකතු කරන්න ඕනේ. මොකද අනිත්‍ය නම් නියත වශයෙන්ම දුකයි. දුක තමන්ට ඕමනා විදියට ප්‍රතික්ෂේප කරන්න බෑ. ඉවත් කරන්න අයින් කරන්න බෑ. ඒවට නිරන්තරයෙන් භාජනය වෙනවා.
අපි සෑම මොහොතකම කරන්නේ දුක් වලට ප්‍රතිකර්ම. ප්‍රතිකර්මයක් කරලා තමයි අපි හිතන්නේ දැන් හරි කියලා. අන්න එතනම තමයි අවිද්‍යාව තියෙන්නේ. අන්න එතනයි අවිද්‍යාව තියෙන්නේ. අපි නිරන්තරයෙන් භාජනය වෙන්නේ දුක් වලට. එතකොට හැබැයි ඒකට අපි සෑම මොහොතකම ප්‍රතිකර්ම කරනවා. ඒක මොහොතින් ඉවත් කරගන්න හැබැයි මොහොතකට ඉවත් වෙනවා. හැබැයි ආයු උරුම කරන්නේ දුකම තමයි. ඒ අනාත්ම ස්වභාවයම තමයි. ඒක දන්නේ නැත්නම් ඒක දැකගන්නේ නැත්නම් එහෙනම් අවිද්‍යාව දුරු වෙලා නැහැ. දුරු වෙන්නේත් නැහැ. නිවැරදිව දැනගන්න, නිවැරදිව දැකගන්න කෙනෙකුට අවිද්‍යාව දුරු වෙනවා, විද්‍යාව උපදිනවා. දැන් බලමු. තර දිව රසය ඒ දෙක නිසා සිත. දැන් මේ කොටස් වෙන් කිරීම මේ ධර්මයේ ශ්‍රවණය කරලා තියෙන කාලයක් ධර්මයේ ශ්‍රවණය කරා ඇහුවා. ඒ පිළිබඳව යම් ආකාරයක හෝ ප්‍රායෝගික පුහුණුවක් ලබාගෙන තියෙනවා නම් එයාලට මේ කොටස් වෙන් වශයෙන් කියනකොට වෙන් වශයෙන් වැටහෙන්න ඕනේ. වෙන් වශයෙන් තේරෙන්න ඕනේ, අවබෝධ වෙන්න ඕනේ. මොකද ඒ ප්‍රායෝගික පුහුණුව ලැබලා නැත්නම් ඒ ආකාරයෙන් පුරුදු කරලා නැත්නම් එයාලට මේ කොටස් වෙන් කරන්න බෑ. එයාලා වෙන් කරගන්නේ නැහැ මනස සිතින්. නමුත් තථාගතයන් වහන්සේ පැහැදිලි කරන්නේ දිව. එතකොට දිව පිළිබඳව අනිත්. එතකොට එක කොටසක්. රසය කියන්නේ තව කොටසක්. ඒක වෙනත් එකක්. ඒ දෙක නිසා උපදින සිත වෙනත් එකක්. ඒ කර්ණ තුන එකතු කරන ස්පර්ශය තවත් එකක්. ඒ ස්පර්ශය නිසා සකස් වෙන විඳීමේ සිත තුන් ආකාරයයි එතනත් කොටස් තුනක්. අන නිවැරදිව දැනගන්න, නිවැරදිව දැක ගන්න පුච්චරේකට. ඒ ආකාරයෙන් වෙන් කරගන්න ඕනේ, වෙන් වෙලා දර්ශනය වෙන්න ඕනේ. එතකොට මේ කියන ධර්මය හොඳට වැටහෙනවා. නැත්තම් තේරෙන්නේ නැහැ. ඒ තේරෙන්නේ නැති අවිද්‍යාව, මෝහය, මුලාව. ඒ අවිද්‍යාව, මෝහය, මුලාව අනිසා ඒකේ යථා ස්වභාවය වැටහෙන්නේ නැහැ. එහෙනම් කොටස් ටික වෙන් කරගන්න ඕනේ ප්‍රායෝගික පුහුණුවකින්. කියනකොට තේරුණාට ඒක ප්‍රායෝගික පුහුණුවක් නැති නිසා එයාට කොටස් ටික දැర్శණය වෙන්නේ. කියනකොට යම් අයට ධර්මයේ යම් තාක් දුරට තේරුම් අරගෙන ඉන්න අයට කොටස් පිළිබඳව වෙන් කරනකොට එයාලට වැටහෙනවා, තේරෙනවා. ඒතර ධර්මදේශනාව අවසානයේ අපි හැමදාම ප්‍රශ්න වලට කාලයක් දෙනවා. එතකොට ඒ අයලා අහන ප්‍රශ්න අනුව අපට තේරෙනවා යම් කොටසක්, යම් පිරිසක්, යම් ආකාරයකට වෙන් කරගෙන තියෙනවා කියන කාරණය. ඒක ප්‍රායෝගික පුහුණුවෙන් අනිවාර්යෙන් ලබා ගත යුතු දෙයක්. එහෙම නැතුව මේ බණ අහුවට විතරක්, යහන වෙලාවට විතරක් ඒ පිළිබඳව අවධානය යොමු කරලා ඒක මනසට ගත්තට මනසේ පුරුදු වෙලා තියෙන්නේ, මනසේ läගලා තියෙන්නේ වෙනත් ආකාරයක්. ඒ වෙනත් ආකාරය නැවත අපට මනසට ආය අනුගත කරනවා. ඒ කියන්නේ අර පසුගිය කාලෙම නැත්තම් ඒ අතීතයේ වෙච්ච ඒ හැසිරීම, ඒ ස්වභාවයන් තමයි නැවත අනුගත කරන්නේ. මේ නිවැරදි ක්‍රමය, නිවැරදි පිළිවෙත, නිවැරදි ආකාරය මනසට ඇතුල් කරගත්තේ නැති තාක්කල්. එහෙනම් දිව කියන්නේ කොටසක්. වෙන කොටසක්. රසය කියන්නේ වෙන කොටසක්. හැබැයි හොඳට මතක තියාගන්න දැන් අපි මේ සම්මුති වචන වලින් කතා කරාට ඒ අපේ සිංහල භාෂාව නැත්නම් දැන් කිව්වොත් පාලි භාෂාව, මාගධි භාෂාව, රසය රූපයක් හැටියට දේශනා කරන රස රූපය කිව්වොත් මාගධි භාෂාවයි. නමුත් අපි රසය කියන්නේ අපි ඒ රසයන් පිළිබඳව සිතින් දැනගන්න. මේ රසයි කියලා. මේක ලුණු රසයි. මේක පැණි රසයි. මේක තිත්ත රසයි. මේක කහට රසයි. ඒ ආදි වශයෙන්. ඒතර අපි ඒක අපේ භාෂාවෙන් තමයි දැනගන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ මාගධි භාෂාවෙන් දේශනා කරපු එකේ අර්ථයත් අපි නිවැරදිව විසඳ ගන්න ඕනේ. රස රූපයක් හැටියට දේශනා කරනවා. ඒතර දිවත් රූපයක් හැටියටයි දේශනා කරන්නේ.
රූපයක් ඇටියට. කිව්වා. ඒතර රූප කියන්නේ අත දන්නවා දැන් නැවත නොකියුවත් ඔයත් හොඳට දන්නවා රූපය කියන එක සතර මහා ධාතුන්ගේ විකාරයක් කියන එක. කියන්නේ සතර මහා ධාතුන්ගේ විකාර ස්වභාවයක් තමයි දිව කියලා අපි කතා කරන්නේ. ඒතර රසය කියලා කතා කරන්නේ ඒ සතර මහා ධාතුන්ගේ විකාර ස්වභාවය. ඒතර අපි ඒ යථා ස්වභාවය සිතට දීලා නැත්නම් සිතට ඇතුල් කරලා නැත්නම් සිතට අනුගත කරලා නැත්නම් අපිට තව දුරටත් දිවක් දැర్శණය වෙනවා. ඒ කියන්නේ අර සම්මුති ලෝකයේ ආයි මනස පැටලෙනවා. ඒතර රසය ඒතර සම්මුති ලෝකේ ඒතර මනස එහි පැටලෙනවා. රසයි. ඒතර ඒ රසය විඳින පුච්චලයකකට ඇතුල් කරනවා රසය මටයි කියලා. ඒතර ස්පර්ශය දකින්නෙත් නැහැ. විඳින්නේ මමයි රස. ඒතර පුච්චලයක් එතනට ඇතුල් කරලා කෙනෙක් ඇතුල් කරලා තෘෂ්ණාවත් ඇති කර ගන්නවා, මානයත් ඇති කර ගන්නවා, ditthiyත් ඇති කර ගන්නවා. ප්‍රණීත රසවත් ඒ ආහාර අනුභව කරනකොට තෘෂ්ණාව ඇති වෙනවා එතන. ඒ කියන්නේ මේ අවිද්‍යාව තුල මනස හිර වෙලා තියෙන අයගේ. ඒකයි කියන්නේ නිවැරදිව දැනගන්න, නිවැරදිව දැකගෙන. නිවැරදිව දැන ගන්නවා නම්, නිවැරදිව දැක ගන්නවා නම් වික්ෂණම යාගේ අවිද්‍යාව දුර වෙනවා, විද්‍යාව උපදිනවා. නිවැරදිව දැනගන්න, නිවැරදිව දැක ගන්න නම් දර සතර මහා ධාතුන්ගේ විකාර ස්වභාවය දැනගන්න ඕනේ, දැක ගන්න ඕනේ. දැන් මේ සූත්‍රයේ දේශනා කරන්නේ අනිත්‍ය වශයෙන් දකින්න කියලා. ඉතින් අනිත්‍ය වශයෙන් දකින්න කියන්නේ දිවද? නෑ. දිව නෙමෙයි අනිත්‍ය වශයෙන් දකින්න කියන්නේ. දිව අනිත්‍යයි කියලා ඕනතරම් කාලයක් අපට මෙනෙහි කරන්න පුළුවන්. හැබැයි ඒ අනිත්‍ය ස්වභාවය වැටහෙන්නෙත් නෑ, අනිත්‍ය ස්වභාවය දැනගන්නෙත් නෑ, අනිත්‍ය ස්වභාවය දැකගන්නෙත් නෑ. දැන් මේ සූත්‍රය පැහැදිලිවම දේශනා කරනවා දැනගන්න හා දැක ගන්න. දෙකක් කියනවා. අනිත්‍ය වශයෙන් දැනගන්න හා දැක ගන්න අයට අවිද්‍යාව දුර වෙනවා, විද්‍යාව උපදිනවා. ඉතින් එහෙනම් අවිද්‍යාව දකින්න ඕනේ. මේකයි මම මුලින් සඳහන් කළේ අර්ථ දෙකක් තියෙන කියලා මේක. දැන ගැනීම එකක්. අනිත්‍යයි කියලා අපි දන්නවා. නමුත් අනිත්‍යයි කියන එක දැක්කේ නැහැ. ඒකයි අපි කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරය. ඒතර අනිත්‍ය වශයෙන් දැක ගන්න නම් අපට ඒ දිවේ කාලය අපි ගන්න ඕනේ. කොච්චර කාලයක් ක්‍රියාත්මක වෙනවද? කොච්චර ආයශයක් තියෙනවද? අන්න එතනදී තමයි අනිත්‍ය දැකගන්නේ. දැන් ඒ තාක්කල් අනිත්‍ය දැනගන්න. අනිත්‍යයි කියලා. මොකද තව පොඩ්ඩකින් මැරුණොත් එතන ඉවරයි. ඒක අනිත්‍යයි. එහෙම නැති වුණොත් අපිට සාමාන්‍ය වශයෙන් කල්පනා කරලා බැලුවොත් ලදරු වයසෙත් අපිට දිවක් තිබ්බා. හැබැයි ඒ දිව නෙමෙයි දැන් තියෙන්නේ. හැබැයි වෙන එකකුත් නෙමෙයි. වෙනස් වෙවි ආපු එකක්. පෙරලි ආපු එකක්. විපරිණාමයටපත් වෙවි භාජනය වෙවි ආපු එකක්. ඒක අපිට තේරෙනවා. නමුත් මේ අවිද්‍යාව දුර වෙලා විද්‍යාව උපදින්න ඒ අනිත්‍ය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒක නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. තථාගතයන් වහන්සේ අනිත්‍ය හැටියට දේශනා කරන්නේ අර සතර මහා ධාතුන්ගේ ක්‍රියාව. එතකොට ආයශයට යන්න වෙන්නේ. අද සතර මහා ධාතුන්ගේ ක්‍රියාවේ අපි දන්නවා ආයශ කොච්චරද කියලා චිත්තක්ෂණ 17යි. ඒතර චිත්තක්ෂණ 17ක් කියන්නේ දිව්‍ය ආයශ නෙමෙයි. චිත්තක්ෂණ 17ක් කියන්නේ තත්පරයක් කෝටියකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක්. ඒක තමයි ආයශ. ඒතර ඒ ආයශ දිවේ නෙමෙයි. ඒ ආයශ තියෙන්නේ දිවක් හැටියට අපිට සම්මුති වශයෙන් පෙන්නන යටිපැත්තේ සැඟවිලා තියෙන ධර්මයන්ගේ ස්වභාවයයි චිත්තක්ෂණ 17. දිව්‍ය ආයශ නෙමෙයි චිත්තක්ෂණ 17. එයි දිවක් නැහැ. එහෙනම් තියෙන දේ ආයශය අපි ගන්න ඕන. පවතින දේ පිළිබඳ දිවක් හැටියට එකයි මම මුලින් කිව්වේ සතර මහා ධාතුන්ගේ විකාර ස්වභාවයට තමයි රූප කියන්නේ. ඒතර ජීවා රූප
දිව රූපයක්. රූප කියන්නේ සතර මහා ධාතුන්ගේ විකාරයක්. ඒතර සතර මහා ධාතුන්ගේ විකාරය තමයි ආයුෂ අපි දැනගන්න ඕනේ. ඒතර සතර මහා ධාතුන්ගේ විකාරය ආයුෂ චිත්තක්ෂණ 17යි. ඒක තමයි ඥානයක් තුලින් උපදවා ගන්න කිව්වේ නිවැරදි ස්වභාවය දැක ගන්න. ඒතකොට දකින්න. ඒ ඥානය උපදවා ගත්තාම ඒ නිවැරදි ස්වභාවය දැනගන්න විතරක් නෙමෙයි දැක ගන්න. කොහොමද දකින්නේ? උදේවැය ඥානය තුළ. උදේ කියන්නේ හට ගන්න. වැය කියන්නේ නැති කරනවා. ඒතකොට දිවද උදේවැය තියෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හට ගන්න ශරණයෙන් බිඳෙනවා කියන එක. හට ගන්න ශරණයෙන් නැති වෙනවා කියන එක. දැන් දිවක් ගැන හොයන්න ගියොත් දිවක් හට ගන්නෙත් නැති වෙන්නේ. මේ තියෙන්නේ. දැන් එතනම ආයි යන්නේ මානස අවිද්‍යාවට. අනේ පරමාර්ථ ධර්මයත් එක්ක ඒ පරමාර්ථ ධර්මයන් නිවැරදිව මනසට ඇතුළු කරන්න. මනසට අනුගත කරන්න. එතකොට දැනගන්නේ හා දැකගන්නේ සතර මහා ධාතු හා ඒ සතර මහා ධාතුන්ගේ විපරිණාමය, ඒ ආයුෂය, ඒ සතර මහා ධාතුන්ගේ උදේවැය. උදේ කියන්නේ හට ගන්න, වැය කියන්නේ නැති වෙන. අන්න එතන අනිත්‍ය දැක ගන්නවා. මේ සූත්‍රය පැහැදිලිවම දේශනා කරා භික්ෂුණම මේ දිව පිළිබඳව නිවැරදිව දැනගන්න ඕනේ, නිවැරදිව දැක ගන්න ඕනේ. රසය පිළිබඳව නිවැරදිව දැනගන්න ඕනේ, නිවැරදිව දැක ගන්න ඕනේ. ඒ දෙක නිසා උපදින සිත පිළිබඳව. දැන් බලන්න එතන පැහැදිලිවම තියෙන මේ සත්ව හෝ පුජ්‍යල කෙනෙක් පිළිබඳව කතාවක් නැහැ එතන. ඇත්තම නැහැ. රස විඳින කෙනෙක් ගැන හෝ ඒ රසය ආස්වාදනය කරන විඳින කෙනෙක් පිළිබඳව කිසිම කතාවක් නැහැ. පුජ්‍යලයක් ගැන කතාවක් නැහැ. කොටස් කීපයක් තියෙනවා. ඒ කොටස් වල ක්‍රියාකාරීත්වය තථාගතයන් වහන්සේ පෙන්නනවා භික්ෂුන් නමට, හාමුදුරන්ට කියනවා දැනගන්න, දැක ගන්න. එහෙනම් ඒ දිවයි රසයෙන් නිසා සිතක් හැදෙනවා. ඒක හොඳට බලන්න නැද්ද කියලා. ඒතර බාහිර රසය පිළිබඳව ඒකේ ආයුෂය අපි දැනගන්න ඕනේ, ආයුෂය දැක ගන්න ඕනේ. ආයුෂය දැනගන්න, දැක ගන්න. ඒතකොට රසය කියන්නේ සතර මහා ධාතුන්ගේ විපරිණාමය. ඒ කියන්නේ පෙරලනවා. යාලා තමයි පෙරලන්නේ ඔක. සනයක් පාසා පෙරලනවා. ඒතර පෙරලන ස්වභාවය තමයි රූපයන්ගේ ඉන්ද්‍රජනස දේශනා කරන රූපයන්ගේ විකාර ස්වභාවය. විකාරයට පැමිණීම. ඒ තමයි රූප කියන්නේ. යම් දෙයක් විකාරයට පැමිණෙනවා නම් ඒකට කියනවා රූප කියලා. ඒ කියන්නේ සිතහා සිතුවිලි ඇරුණාම අනිකුත් සියලුම දේවල් විකාරයට පැමිණෙන බව අපිට පේනවා. එහෙනම් රසය කියන්නේ ඒ සතර මහා ධාතුන්ගේ විකාරයයි. එතකොට ඒ විකාරයට පමුණවන්න එහෙම නැත්නම් වෙනස් කරන්න විපරිණාමයට ගත වෙන කාලය තමයි චිත්තක්ෂණ 17යි. ඒතර චිත්තක්ෂණ 17 කියන්නේ තත්පරය ලක්ෂයකට බෙදුවත් කෝටියකට බෙදුවත් ඊටත් වඩා අඩුයි. එතන තමයි ඇතිවීම හා නැතිවීම තියෙන්නේ. හටගෙන බිඳෙන ස්වභාවය තියෙන්නේ. උදේවැය තියෙන්නේ. අන්න ඒක එතකොට උදේවැය වශයෙන් දැනගන්න ඕනේ, දැක ගන්න ඕනේ. දැක ගන්න ඕනේ. ඒතර දැකගත්තාම ආයි අනිත්‍ය කියන එක දැනගෙනත් ඉවරයි, දැකගෙනත් ඉවරයි. ඒ නැති තාක්කල් අනිත්‍ය කියන එක දැනගන්න අනිත්‍ය කියන එක. අනිත්‍ය කියලා දන්නවා අපි දැන්. අපි මේ ශරීරයේ තියෙන සියලුම කොටස් අනිත්‍යයි කියලා දන්නවා. ඒ කොටස් එක්ක සම්බන්ධ වෙන බාහිර යම් කොටස් ඇද්ද සියලු දෙත් අනිත්‍යයි කියලා දන්නවා. නමුත් දකින්නේ නැහැ. මේකේ අවිද්‍යාව දුර වෙලා විද්‍යාව උපදින්න නම් නිවැරදිව දැනගන්න, නිවැරදිව දැක ගන්න. ඒතර එහෙනම් දකින්න ඕනේ. එහෙනම් දකින්න තියෙන්නේ අර රසය කියන අර සතර මහා ධාතුන්ගේ විපරිණාමය, ඒ විකාර ස්වභාවයේ හටගෙන බින්දෙන ආකාරය. හටගෙන බින්දෙනවා. ඇති වෙනවා, නැති වෙන සැරෙන් නැති වෙනවා. එතන තියෙන්නේ අනිත්‍ය දර්ශනය. එතන අනිත්‍ය දකින්න පුළුවන්. ඒ නැති තාක්කල් අනිත්‍ය දැනගනි. හැබැයි දැකගන්නේ. දැකගත්තේ නැත්නම්
අවිද්‍යාව දුර වෙලා විද්‍යාව උපදින්නේ නැහැ. ඒ හින්දා තමයි තාම සසරේ ඉන්නේ. ඒ හින්දා තමයි තාම සසරේ. දර අනිත්‍ය තුල තියෙන්නේ දුක්ඛ ලක්ෂණය. ඒ කොහොමද? ඉපද බින්දින එකම දුකයිනේ. මොහතකවත් පැවැත්මක් නැතුව හට ගන්න සනේම බින්දින එක කොහෙද සැපක් වෙන්නේ? ඒකයි අනිත්‍ය නම් දුකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. යම් දෙයක් අනිත්‍ය නම් අස්තිර නම් ඒක දුකයි. ඒතකොට දැන් ඒ දුකට භාජනය වෙන. එහෙම නැත්නම් ඒ උදේ වැය. ඒ හටගෙන නැසෙන ස්වභාවය අපේට ඕන විදිහට අපේ කැමැත්ත හැටියට ඉටු කරගන්න බෑ. පවතින්නේ නැහැ. අය තමයි අනාත්මයි කිව්වේ. ඒතර ආත්ම සංකල්පයෙන් බැහැර. ආත්ම දිට්ඨියෙන් බැහැර වෙනවා. ඒතර අනාත්මයි. ඒකයි කියද මේ අනිත්‍ය වශයෙන් මේ සූත්‍රයේ තියෙන අනිත්‍ය වශයෙන් විතර. හැබැයි අනිත්‍ය කියන තැන දුක කියන එක අයින් කරලා අනිත්‍ය ගැන කතා කරන්න බෑ. අනාත්ම ලක්ෂණය අයින් කරලා අනිත්‍ය ගැන කතා කරන්න බෑ. මොකද අනිත්‍ය නම් නියත වශයෙන්ම දුකයි. නිට්ටය නම් සැපයි. ඒතර දැන් නොපැවැත්ම නිට්ටය වුණොත් දුක් ඉවරයි. ඒක තමයි සැපයි කිව්වේ නිබ්බානම් පරම සුඛං. නිවන පරම සැපයයි. පරම සැපයයි කිව්වේ විඳින්නේ නැහැ එතන. විඳින පුච්චලයක් නැහැ, විඳින කෙනෙක් නැහැ. අර සියලු දුක් නිමයි. ආයි හටගන්නෙම නැහැ. දුක් වලින් නිදහස් වීමේ මාර්ගයක් දුක්ඛ නිරෝධයක් හා ඒකට ප්‍රතිපදාවක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දුකයි දුකට හේතුවයි ලෝකේ හැමදාම තියෙනවා. ඒ තෘෂ්ණාව හේතුව හා මේ ජරා ව්‍යාධි මරණ ශෝක මේ ඔක්කොම ලෝකේ හැමදාම තියෙනවා. ඒතර බුදු කෙනෙක් පෙන්වන්නේ නිරෝධය හා මාර්ගය. එහෙනම් එතකොට දිවයි රසයයි නිසා හටගන්න සිතට කොච්චර කාලයක්ද? කොච්චර කාලයක්ද? එක චිත්තක්ෂණ 17 නොත් එකයි. දැන් මේවා අපි වෙන් කරන්න යන්නේ නාම රූප වශයෙන් එහෙම වෙන් කරන්න යන්නේ. මොකද දැන් ඔයත් හොඳට මේක දැන් මේ ධර්මදේශන 70 වෙනි ධර්මදේශනේ. ඒතකොට මේ 69ක් ධර්මදේශනා සිද්ධ කරලා තියෙනවා. ඒවැය සියලු ස්වභාවයන් දේශනා කරලා තියෙනවා. එහෙනම් දිවයි රසය නිසා හටගන්න සිත නාම ධර්මයක්. එතකොට එක චිත්තක්ෂණයයි ආයුෂ. ඒතර චිත්තක්ෂණය කියන එක අර 17න් එකයි. ඒතර 17 දැන් අපි දන්නවා 17 ගැන කතා කරා. ඒතර 17 ආයුෂ තත්පරයක් ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක්, කෝටියකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක්, අෂ්ටපිල්ලම් ගන්න තරම් කාලයක්, කෝටියකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක්. ඒතර 17 නොත් එකයි සිතේ ආයුෂ. එහෙනම් සිතේ ආයුෂ 17 නොත් එකයි. දැන් එතකොට බලන්න එතන තියෙනවා අර දිවයි රසය නිසා හටගන්න සිත. ඒතර දිවයි රසය නිසා හටගන්න. ඒතර ඒ හටගන්නවට කිව්ව උදේ කියලා හටගන්න සනේ නැති වෙන එකට කිව්ව බෑ කියලා. එහෙම ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒක පරීක්ෂාවෙන් තහවුරු කරගන්න ඕනේ පරීක්ෂණය තුලින්. හොඳට විභාග කරලා හොඳට පරීක්ෂා කරලා බලලා තමයි තහවුරු කරගන්න ඕනේ. සත්‍යයක් හැටියට. ඇතිවන සනේ නැති වෙන හොඳට බලන්න සිත කොහොමද කියලා. කොච්චර වේගයෙන් ඇතිව නැති වෙනවද කියලා. ඒතර ඒ ශණයෙන් ඇතිව නැති වෙනවා නම් හැබැයි ඒක දකින්න ඕනේ. ඒ කියන්නේ උදේ දකින්න ඕනේ හට ගන්න ස්වභාවය. ඒ හට ගන්න ශණයෙන් නැති වෙන ස්වභාවය දකින්න ඕනේ. දකින්න ඕනේ. ඒතකොට දැනගන්නත් ඕනේ, දැක ගන්නත් ඕනේ. දැක ගැනීම තුළ ස්ථිරයි. මොකද්ද? අනිත්‍යයි කියන එක. දැන ගැනීම තුළ අනිත්‍ය ස්ථිර වෙන්නේ. දැක ගැනීම තුළ අනිත්‍ය ස්ථිර වෙන්නේ. ස්ථිර වෙන්නේ අනිත්‍ය දැක ගැනීම තුළ කොහොමද? ඇතිවන ශනේ නැති වෙන බව මනසින් දකිනවා. සිතෙන් දකින්නේ, මනසින් දකින්නේ. විඥානේ. විඥානේ කරන්නේ දැනගන්නේ. අරමුණ පිළිබඳව දැන. එතකොට අරමුණ නිවැරදි ස්වභාවය දැන ගන්නවා. එතකොට ප්‍රඥාව. එතන නිවැරදි අවබෝධය ප්‍රඥාව. ඒකට කියන්නේ විදර්ශනා ප්‍රඥාව. දැන් එහෙනම් ඒක චිත්තක්ෂණයයි. ඒතර ඒක දකින්න ඕන. අර දිවහා බාහිර රසයේ චිත්තක්ෂණ 17 තුළ දැක ගන්න ඕනේ. ඒතර උද්‍යමයේ ඥානෙ ඉන්නේ. උදේවේ හටගෙන බින්දෙන ස්වභාවය. එතන ප්‍රකට වෙන්නේ එතන අනිත්‍ය ලක්ෂණය. අනිත්‍යයි කියන්නේ. ඊට පස්සේ ආර මොහතකටවත් දිවක් තියනවා කියලා හෝ
පවතිනවා කියලා හෝ ගන්න බෑ. හිතෙන්නෙම නැහැ. මොහතකටවත් එක ක්ෂණයකටවත් දිවක්වත් රසයක්වත් පවතින බවක් දර්ශනය වෙන තාක්කල් අනිත්‍ය දර්ශනය වෙලත් නැහැ. උද්‍යව්‍ය ඥානෙ ඉපදිලත් නැහැ. මොහතකට හරි හිතෙනවා නම් දිවක් තියෙනවා රසයකුත් තියෙනවා කියලා හිතනවා නම් තවදුරටත් එහෙම හිතෙනවා නම් හැබැයි දැනගෙන තියෙනවා. දැකගෙන නැහැ. දැක ගැනීම තුළයි සහතික වෙන්නේ, ස්ථිර වෙන්නේ. එතකොට දකින්න වෙන්නේ ක්‍රියාවක්. ඒකයි මේ ගන්නෙ. ක්‍රියා සිතට ගන්නෙ මේ ධර්මයේ මේ තරම් ගැඹුරු ධර්මයේ මේ සරලව දේශනා කරලා ගන්නෙ ඔය ඇත්තන්ගේ මනස ගන්න ඕනේ මේ විශ්වයේ මේ නාම රූප දෙකේ ක්‍රියාව තුළට. ඒතන්ට නොයන තාක්කල් මේ ධර්මය දැනගනි හැබැයි දැකගන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ අර හාමුදුරුවන්ට භික්ෂුන් නමට කියන භික්ෂුණම එහෙනම් අවිද්‍යාව දුරු වෙලා විද්‍යාව උපදින්න නම් නිවැරදිව දැනගන්න, නිවැරදිව දැකගන්න. තුන් කරුණ එකතු ස්පර්ශයයි ජීව සම්පස්ස එක චිත්තක්ෂණයයි. ඒ ශණෙන් විඳීමේ සිට ඒ ශණෙන් විඳීමේ සිට තර රසය මිහිරෙන සොම්නස් දැන් කොච්චර ආශයද චිත්තක්ෂණය. එහෙනම් ඒ සිත ශණෙන් ඇතිවන ශණෙන් නැති වෙනවා. ඉතින් එතනට ගාන්නකො එතකොට උද්දේ වෙන්නේ. එතකොටනේ අනිත්‍ය දකින්නේ. එතන අනිත්‍ය දර්ශනය වෙනවනේ. දොම්නස්. ඒ රසය නීරසනං දොම්නස්. ඒක මිහිරිත් නැහැ. එහෙම නැත්නම් නීරසත් නැහැ. රසත් නැහැ, නීරසත් නැහැ. එතන තියෙන්නේ මදහත් ස්වභාවය. බලන්න ඒකට කොච්චර වෙලාවක් යනවද කියලා. අමීරි රසය ඒ සිතට බලන්න කොච්චර වෙලාවක් යනවද කියලා. ඒකත් එක චිත්තක්ෂණය. ඇතිවන ශනේ නැති වෙනවා. අය නැතිවන ශනේ ආය ඇති වෙනවා. ඇතිවන ශනේ නැති වෙනවා. අන්න ඒක මනසට දර්ශනය කරගන්න. එතකොට අනිත්‍ය දර්ශනය වෙනවා. හැබැයි අනිත්‍ය දර්ශන වෙනවත් එක්කම අනිත් ලක්ෂණ දෙකත් දැකලම ගියොත් තමයි හරි. බුදුරජාණන් වහන්සේ දුක්ඛ පිළිබඳව දේශනා කරන්නේ අනිත්‍ය තුල. එහෙනම් අනිත්‍ය තුල තමයි දුක තියෙන්නේ. එයි සෑම මොහොතකම ඉපදෙනව බිඳිනව. උදේවේ ඒකම තමයි දුක. දුක කියන්නේ ඒකයි. එතකොට එහෙනම් තමන්ගේ කැමැත්ත හැටියට එකයි අපි කියන්නේ මේ රූප කලාප මේ සතර මහා ධාතුන්ගේ විපරිණාම ස්වභාවය මේ සිතේ ඇතිවීම නැතිවීම ඒ එක චිත්තක්ෂණයක් තුළ දොර ජීව විඥාණය ජීව සම්පස්සජා වේදනා ඒ පිළිබඳව සොම්නස්සෝ දොම්නස් මදහත් ඒ නාම ධර්මයන් එක චිත්තක්ෂණයකට වඩා පවත්වන්න පුළුවන් හෝ ඒ දිවහා රසය පිළිබඳව චිත්තක්ෂණ 17කට වඩා පවත්වන්න පුළුවන් මේ ලෝකෙ කිසිම జగතෙක් නැහැ. බුදුරජාණන් වහන්සේටත් බෑ. එහෙනම් බුදුරජාණන් වහන්සේට බැරි නම් මේක වෙන කාටද පුළුවන්? ඒකයි කියන්නේ වෙන කාටවත් බෑ කියලා. වෙන කාටවත් බෑ. එහෙනම් අපි වෙන මේ තුනුරුවන් හැර බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය කියන මේ තුනුරුවන් හැර යම් දෙයක් එක මොහොතකට විශ්වාස කරනවා නම් එතන අවිද්‍යාව තියෙන්නේ. එක චිත්තක්ෂණයකට විශ්වාස කරනවා නම් මැවීම් සංකල්පය, දේව සංකල්පය, තර පුබ්බේකත කම්මවාදී, අක්‍රියවාදී, නාස්තිකවාදී, සාස්වතවාදී, උච්ඡේදවාදී එක මොහොතකට එක චිත්තක්ෂණයකට හරි තියෙනවා නම් ඒ තාක්කල විද්‍යාව. ඒ චිත්තක්ෂණයට අවිද්‍යාව. ඇයි ඒ චිත්තක්ෂණයට අවිද්‍යාව කිව්වේ? ඒ චිත්තක්ෂණයට අවිද්‍යාව හටගත්තේ එතන ඇලිලා ආශ්‍රව. කාමාශ්‍රව නැහැ. හරි. භවආශ්‍රවත් නැහැ. හැබැයි ditthi ආශ්‍රව. එතන තියෙන්නේ ditthිය. ditthi ආශ්‍රව. ඒතර ditthi ආශ්‍රව එක චිත්තක්ෂණයකට හිතුවොත් ඒ චිත්තක්ෂණයේ තියෙන අවිද්‍යාව. දැන් තේරෙනවද රහත් වෙන එක ලේසි වැඩක් නෙමෙයිනේ. ලේසි වැඩක් නෙමෙයි රහත් වෙනවා කියන්නේ. දැන් කාමාශ්‍රව, භවආශ්‍රව, ditthi ආශ්‍රව.
ආශ්‍රවයන්ට නොවැටි යන්න ඕනේ. ඒතර ආශ්‍රවයන්ට නොවැටි යන්න නම් ඒතර තණ්හාමාන දිටි. ඒතර එතන නොවැටි යන්න ඕනේ. එතන දිට්ඨිය පෙන්වනවා. ඒතර නොවැටි යන්න නම් නිවැරදිව දැනගන්න ඕනේ, නිවැරදිව දැක ගන්න ඕනේ. එයාගේ අවිද්‍යාව දුරු වෙයි, විද්‍යාව උපදී. ඒ නැති තාක්කල්. ඒතර එකම ධර්මය නසන්න තියෙනවා. මොකද්ද? අවිද්‍යාව. එකම ධර්මයන් නැසීමෙන් මහාන අවිද්‍යාව දුර වෙලා විද්‍යාව උපදිනවා. දැන් අපි දැන් මොකද්ද කරන්න ඕනේ? දැන් මේ කරුණු පහ ගත්තනේ. දැන් පැහැදිලිද? නිරන්තරයෙන් මේ ආයශයත් එක්කම ගලපන්න. ආයශ එක චිත්තක්ෂණයකට ආයශ බහැරයක් කළොත් තේරෙන්නේ. දැකගන්නේ. දැනගනි. හැබැයි දැන ගැනීම නිවනට යන්න ප්‍රමාණවත් නැහැ. නිවන් දකින්න ප්‍රමාණවත් නැහැ. දැක ගැනීම නිවන් දකින්න ප්‍රමාණවත්. දැන් නිවන් දකින්නනේ ඕනේ. ඔව්. නිවන් දකින්න නම් ඕනේ දැනගන්න ඕනේ, දැක ගන්න ඕනේ. දැන් මේ සූත්‍රයේ දේශනා කරන්නේ ඒකයි. මහාන නිවැරදිව දැනගන්න, නිවැරදිව දැක ගන්න. දැන් එතකොට නිවැරදිව දැකගත්තා නම් ඔය කියපු කරුණු පහ පිළිබඳව ඔයාලට ගන්න වෙන්නේ මෙන්න මේ ආකාරයට. කොහොමද? නාම රූප දෙකේ ක්‍රියාව. වෙන කිසි දෙයකට සිත තියන්න බෑ. නාම රූප දෙකේ ක්‍රියාවට සිත ගන්න වෙන්නේ. તો නාම රූප දෙකේ ක්‍රියාවට ගන්නකො සිත. ඒතර කෝ රූපයක්, කෝ දිවක්, කෝ රසයක්. ඒ දෙකක්ම නැහැ. ඒ දෙකම නැහැ. ඒතර මොකක්ද එතන තියෙන්නේ? එතන තියෙන්නේ භූතයන්ගේ විකාරයයි. දිවහ රසය. භූතයන්ගේ විකාර ස්වභාවය. ඒ විකාරයට පමුණවන්නේ ඊටම කෙටි කාලයක් තුළ. චිත්තක්ෂණ 17යි. 17ක ඒ කියන්නේ ක්‍රියාවක්. ඒකයි කියන්නේ උදේවැය. හටගෙන නැසෙනවා. හටගන්න ශනේ නැසෙනවා. ඉපදෙන ශනේ බිඳිනවා. ඒ තමයි අනිත්‍ය. ඒතර අනිත්‍ය නම් ඒතර දැන් සිත, විඥානය හා ස්පර්ශය හා වේදනා හොඳට බලන්න. දැන් අර දිවහා රසය දැන් ටිකක් හරි තියෙන බව පේනවනේ. ඔය දැන් පේනවනේ. දැන් දිව දිහා බැලුවොත් තියෙනවා පේනවනේ. රසය ආහාරය දිහා බැලුවොත් මේකේ රස තියෙනවා කියලා එනවා. ඒතර රසය පිළිබඳව ටිකක් හරි තියෙනවා කියලා පේනවා. නේ. හැබැයි සිත. ඒ රසය දැනගන්න සිත. ස්පර්ශය. ස්පර්ශයෙන් විඳින සොම්නස්, දොම්නස් මැදහත් මන්න කොච්චර කෙටි කාලයක් තුළද ඇතිව නැති වෙන්නේ. එහෙනම් ඇයි එතනට ඇලෙන්නේ? ඒතර ඒක ඇලෙන්නේ අවිද්‍යාව නිසා. නිවැරදිව දැනගෙන නැහැ, නිවැරදිව දැකගෙන නැහැ. તો නිවැරදිව දැනගන්න කියන, නිවැරදිව දැක ගන්න කියන. සොම්නස් දොම්නස් මැදහත්. දැන් නිවැරදිව දැන ගැනීම, දැක ගැනීම තුළ එන්නේ මනස නිවැරදිව. ඒ ධර්මතා දෙක සම්පූර්ණ කළොත් දැන ගැනීම හා දැක ගැනීම කියන්නේ. ඒ ධර්මතා දෙක සම්පූර්ණ කළොත් දකින්න වෙන්නේ මහ භූතයන්ගේ ක්‍රියාව හා ඔය සිතුවිලි තුනේ ක්‍රියාව. විඥාන ස්පර්ශ හා වේදනාව. ඒතොර සිතේ ක්‍රියාව හා අතිශය වේගයෙන් සිදුවෙන ක්‍රියාවක්. සිත හටගත්ත ශරණයේ ස්පර්ශය සිද්ධ වෙලා ඉවරයි. ආයකට තව කාලයක් ගත වෙන්නේ. ඒ ස්පර්ශය ඇති වෙලා නැති වෙනවත් එක්කම විදීමේ සිත හදලා ඉවරයි. ස්පර්ශයට ආශක චිත්තක්ෂණයයි. ඒතර ශරණයෙන් ඉපද බින්දිනවා. හැබැයි බින්දින්නේ විඳීම නැමැති සිතට ප්‍රත්‍ය වෙලා. එතකොට එයා කොහෙද රැඳෙන්නේ? එයාට රැඳෙන්න බෑ. රැඳෙන්න බැරියයි ක්‍රියාවක් නිසා. ඒතර ඒ විඳීමේ ක්‍රියාව ශණයෙන් එක සොම්නස් රසය දිවේ තියෙනවත් එක්කම එක සොම්නස් එක දොම්නස් එක මැදහත්. ඒතර චිත්තක්ෂණ තුනක් තුළ ඇතිව නැති වෙනවා. දැන් ක්‍රියාවක් නෙමෙයිද තියෙන්නේ. ඇයි මේ ක්‍රියාවට සිත යොමු කරන්නේ නැති? ඇයි මේ ප්‍රායෝගිකව එන්න මේ ක්‍රියාවට? සතර මහා ධාතුන්ගේ ක්‍රියාවට ගන්න මනස ප්‍රායෝගිකව පුහුණු කළා ගන්න. එතකොට දිවක් දකින්නෙත් නැහැ, රසයක් දකින්නෙත් නැහැ.
හැදෙන සිතට ඒ තුල දකින්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම, දිවහ රසය තුල දකින්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. අනිත්‍යයි. අනිත්‍ය නම් යම් දෙයක් දුකයි. මේ තමාගේ උමනට අයින් කරන්න බෑ. ඒකට එහෙනම් දැන් අපි බලන්න ඕනේ මේ මෙනෙහි කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මගට අපි වැටිලා තියෙනවද කියලා. මොකක්ද මාර්ගය? ආර්ය ශ්‍රාංගික මාර්ගය. ඒතර පළවෙනි එක මොකක්ද? සම්මාදිට්ඨිය. දැන් ඒතර සම්මාදිට්ඨියට ඇවිල්ලා නේද නිවැරදිව දැනගත්තාම දැකගත්තා. මේ පිළිබඳව කරන විතර්ක, කල්පනා, විචාර, සොයාබැලීම් සම්මා සංකප්ප. නිවැරදිව කල්පනා කරන, නිවැරදිව සොයාබලන. ඒකට ආර්ය අෂ්ටාංගික මාර්ගයට බහැලා තියෙනවා. අනිත් කාරණේ. ඒතොර අනිකුත් කාරණා අපි බලන්න ඕනේ. ඒ ධර්මයන් වැඩෙනවද කියලා. බෝධි අංග වැඩෙනවද කියලා බලන්න ඕනේ මම මෙනෙහි කරනකොට. එයි සතිය හරියටම පිළිහිටලා නම් සති සම්බෝධි අංගේ. කියන්නේ මන අවබෝධයට අවශ්‍ය කරන ආකාරයට සතිය සිහිය වැඩෙන්න ඕනේ. මන අවබෝධයට. ඒතර මේ පහ තුළ මනාව සිත විසිරවන්න පුළුවන් නම් හොඳ සිහියෙන් මන නුවණින් යුක්තව එතන සතිය වැඩිලා. ඒතර සතිය වැඩිලා තියෙන්නේ නිවනට අවශ්‍ය කරන ධර්මතාවයක් වශයෙන්. ඒක තමයි බෝධි අංග කියන්නේ. බෝධි කියන්නේ නිවන. ඒතර නිවනට අවශ්‍ය කරන අංගයක් වශයෙන් වැඩෙන්න ඕනේ සිහිය. එහෙනම් සිහිය නිවැරදිව මේ ධර්මතා පහ තුළ නිවැරදි සිහිය තියෙන්න ඕනේ. ඒතර නිවැරදිව සිහිය තියෙනවා නම් දැක ගැනීම තියෙන්නේ. සිහියෙන් යුක්ත කෙනාටයි දැක ගන්න පුළුවන්. දැනගන්නත් සිහිය ඕනේ. හැබැයි නිවැරදිව දැක ගන්න සිහිය ඕනේ. එතකොට වැඩෙන්නේ මොකක්ද එතන? නිවනට අවශ්‍ය කරන අංගයක්. නිවන බෝධි කියන්නේ නිවන. අංග. සති සම්බෝධි අංගේ. ඒතර සිහිය මනා නුවණට, මනා අවබෝධයට අවශ්‍ය කරන ආකාරයට සිහිය වැඩෙන්න ඕන. දැන් බලන්න ඕනේ එකත් වැඩෙනවද කියලා. එතකොට බලන්න. එතකොට සිත වික්ෂිප්ත නැහැ. සිත විසිරෙන්නේ. ඒ කියන්නේ ප්‍රායෝගිකව මනාව සිත පතුරවනවා, විසිරවනවා. එතන තියෙන යෝනිසෝ මනසිකාරය. ඒකම. ඒ ධම්මවිචි. ධම්මවිචි කියන්නේ මොකක්ද? ප්‍රඥාව. ඒ ප්‍රඥාව මන අවබෝධයට අවශ්‍ය කරන. ඒ කියන්නේ බෝධි කියන්නේ නිවන අවශ්‍ය කරන අංගයක්. බෝධි අංග. අපි දන්නවා බෝධි අංග 7යි. ඒතර දෙවෙනි එක ධම්මවිචි. ධම්මවිචි කියන්නේ ප්‍රඥාව. එහෙනම් ප්‍රඥාව කියන්නේ මනා නුවණ. ඒතර සිහිය අරගෙන දෙනවා ගාන මනා නුවණ. ඒතර යෝනිසෝ මනසිකාරය එතන තියෙනවා. එහෙනම් අංගය වැඩෙන්න ඕනේ. ඒ කියන්නේ නිවන් දකින්න අවශ්‍ය කරන අසුදුසු ආකාරයට. දැන් මේ විදියට නිවැරදිව දැනගත්තාම දැකගත්තාම නිවන් දකින්නවද නැද්ද? දකින්නවා. තව පැත්තකින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක මේ සූත්‍රය නෙවෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යම් දෙයක් අනිත්‍ය නම් ඒකේ චන්දරාගය දුරු කරන්න. ඒකේ ආසාව දුරු කරන්න. ඒකේ කැමැත්ත දුරු කරන්න. අනිත්‍ය නම්. මහණෙනි යම් දෙයක් දුක් නම් ඒකේ චන්දරාගය දුරු කරන්න. ඒකේ ආසාව දුරු කරන්න. යම් දෙයක් අනාත්ම නම් ඒකේ ආසාව දුරු කරන්න. ඒකේ චන්දරාගය දුරු කරන්න. පැහැදිලිද කියන්නේ? දැන් අපි එහෙම දුරු කරන්න. දුරු කිරීම පුරුදු කරලා තියෙනවා. පුරුදු කරන්න ඕනේ. ඒ තමයි ප්‍රායෝගික පුහුණුව. පුරුදු කරන්න. චන්දරාගය දුරු කරන්න ඕනේ. යම් දෙයක් අනිත්‍ය නම්. එතකොට තථාගතයන් වහන්සේ කියන්නේ යම් දෙයක් අනිත්‍ය නම් ඒකේ චන්දරාගය දුරු කරන්න. ඒ අනිත්‍යද දුකයිනේ. ඉතින් දුකක් හදනවා නම් ඒක නිසා තමයි චන්දරාගය දුරු කරන්න කියන්නේ. එතකොට දුකක් හැදෙන්නේ නැහැ කියන එක. චන්දරාගය දුරු කළොත්, තෘෂ්ණාව දුරු කළොත්. යම් දෙයක් අනාත්ම නම් අපේ චන්දරාගය දුරු කරන්න. එතකොට දිව රසය දෙක නිසා සිත තුන් කරුණ එකතු ස්පර්ශය නිසා තුන් ආකාරයේ විඳීමම නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. අනිත්‍ය තුල දුක. එහෙනම් එතන අනාත්මයි. සමාගයේ වශයෙන් නෙමෙයි පවතින. එහෙනම් චන්දරාගය? නේද පහට චන්දරාගය දුරු කරන්න.
දිවට තියෙන චන්දරාගය දුරු කරන්න. රසයට තියෙන චන්දරාගය දුරු කරන්න. ඒ දෙක නිසා උපදින සිතට චන්දරාගය දුරු කරන්න. නෑ නේ සිතමනේ හොය. මිහිරි රසය හොයනවා, රසය හදනවා, ආහාර පිළියෙල කරලා රසය විඳින්න හදාගන්න. ඉතින් දුරු කරන්නේ නෑ. චන්දරාගය දුරු කරන්න කිව්වා. චිව විඥානයේ පිළිබඳ. ස්පර්ශය පිළිබඳව චන්දරාගය දුරු කරන්න. ස්පර්ශය නිසා විඳින වේදනාව පිළිබඳව චන්දරාගය දුරු කරන්න. එයි අනිත්‍ය නිසා. අනිත්‍ය නම් දුකයි. දුක නම් අනාත්මයි. පැහැදිලිද? හැබැයි මේක තම තමන්ගෙම විමසලා තම තමන්ගෙම අහලා ලකුණු දාගන්න මම මේක කවද්ද කරන්න කියලා. මේක කවද්ද කරන්න කියලා ලකුණු දාගන්න. මොකද හෙට වෙසක් පොය. හැබැයි අදත් පුළුවන්. ඉතින් මේ උතුම් ධර්මය අවබෝධ කරගෙන නැකිටේ. එතකොට හෙට උදෑසන නේ වෙසක් වුණ පොහොය දවසේ. ඉතින් දැන් එහෙනම් අද මොකද කරන්නේ? ඉතින් බුදුරජාණන් වහන්සේ අද හැන්දෑවේ පටන් ගත්ත වැඩි. ඔයාලට බැස්සේ අද හවස. හෙට උදේ නැගිට්ටේ. බුද්ධත්වයේ අරගෙන නැගිට්ටේ. නේ. දැන් හොඳ දවසක්. අපට මොකටද? දැන් පසුගිය සතියේ පිට සතියේ දේශනා කරේ කරුණු තුනක් අරගෙන දැන් මේ හතරවෙනි කරුණ තව කරුණු දෙකක් තියෙනවා. චන්දරාගය දුරු කරන්න. ඇයි දුරු කරන්නේ? අනිත්‍ය නිසා. අනිත්‍ය දැක්කද? දකින්න ඕනේ. ඒතර දැක ගැනීම තුළ තමයි අවිද්‍යාව දුරු වෙන්නේ, විද්‍යාව උපදින්නේ. දැන් හෙට උදෑසන වගේ දවසක විද්‍යාව ඉපදුවා. හැබැයි අද හවසේ හිටිය අවිද්‍යාවයි. දැන් අපිත් දැන් අද හවසේ ඉන්නේ අවිද්‍යාවයි. දැන් අපිට පුළුවන් එකක් කරගන්න. මොකද්ද? හෙට උදෑසන වෙනකොට පුළුවන්. ඉතින් බෑ කිව්වොත් ඉතින් ඒක මගේ වරද නෙමෙයි. ධර්මයේ වරදක් නෙමෙයි. දැන් අපි ගන්න අනිත් එක. ඒතර භික්ෂුණාමර කියනවා කය බාහිර පහස දෙක නිසා සිත තුන් කාරණ එකතු ස්පර්ශය. ස්පර්ශය නිසා විඳීමේ සිත සැප දුක් උපේක්ඛා. ඒ ත්‍රිවිධ වේදනාවන් අනිත්‍ය වශයෙන් දකින්න. මේ කය කියන්නේ ශරීරය. දැන් ශරීරය අනිත්‍ය වශයෙන් දකින්න කොහොමද දකින්නේ? දැන් මේ තියෙනවා. දැන් ඊයේ තිබ්බනේ. පෙරේදා තිබ්බ. ගිය සතියේ තිබ්බනේ. දැන් අවුරුදු 4කට 5කට ඒවත් නැහැ. අවුරුදු 50කට 60කට කලිනුත් තිබ්බා. එහෙමත් තිබ්බනේ. දැන් කොහොමද අනිත්‍ය කියන්නේ? මොහතකට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මොහතකවත් නැහැ කියලා. දැන් මොහතකවත් නැහැ කිව්වම කවුද පිළිගන්නේ? පිළිගන්න නම් පරීක්ෂා කරන්න ඕනේ. නැතෝ පිළිගන්නේ නැහැ. ඒකනේ අනිත්‍ය වැටහිලා නැහැ කියන්නේ. අනිත්‍ය දැකලා නැහැ කියන්නේ ඒකනේ. එහෙනම් පවතින බව පෙන්වනවා. පවතින බව පෙන්වන්නේ ධර්මතා හතරකින් වහලා. ඒ තමයි කාම චිත්ත ඊර්තවහර. ඒතර ඒ හතරෙන් වහලා හින්දා පෙන්වනවා තියෙනවා. එතකොට අවිද්‍යාව. තියෙන බව දකින්නවද? එක මොහොතකටවත් තියෙන බවක් දකින්නවා නම් මේ කය එක චිත්තක්ෂණයකට දකින්නවා නම් මේ කයක් තියෙනවා කියලා ඒ චිත්තක්ෂණය තුල තියෙන අවිද්‍යාව. ඒ චිත්තක්ෂණය තුල තියෙන අවිද්‍යාව. හරි. එතන තියෙන කාමාශ්‍රව. කාම කියන්නේ කැමැති. මොකටද කැමැති? කය පවත්තන්න. කැමැතිද නැද්ද? කැමැති. ඉතින් කාමාශ්‍රවනේ. ඒ කාමාශ්‍රව අවිද්‍යාවට ප්‍රත්‍යයයිනේ. ඒකේ අවිද්‍යාව දුරු වෙයිද? නෑ. අවිද්‍යාවට ප්‍රත්‍ය වෙන ධර්මයන් හදලා කොහෙද අවිද්‍යාව දුරු වෙන්නේ? අවිද්‍යාවට ප්‍රත්‍ය වෙන ධර්මයන් අයින් කළොත් අවිද්‍යාව දුරු වෙයි. එහෙනම් ආශ්‍රව. ඒතර කාමාශ්‍රව. කාම කියන්නේ කැමැති. කැමැතිනේ කයට. දැන් කයට කැමැති නැද්ද? කයේ තියෙන සියලුම කොටස් වලට කැමැති. කෙල ඒකටත් කැමැති කොච්චර ගඳ ගැහුවත්. සෙම ඒවටත් කැමැති කොච්චර දුර්ගන්ධයෙන් යුක්ත වුණත්. සොටු ඒවටත් කැමැති. දැන් උපදිනවනේ හට ගන්නවනේ කයි.
දහඩිය, ලේ, සැරව. ඉතින් ඒවට කැමති. දැන් අකමැති කියවට බොරුව. දැන් අකමැති නම් මේකෙන් නිදහස් වෙන්න දෙපේ. ඉතින් මේකෙන් නිදහස් වෙන්න තාම හිතලා නැහැ. ඉතින් මේ එහෙනම් ඒවට කැමති. කොච්චර දුර්ගන්ධයෙන් යුක්ත වුණත්, කොච්චර පිළිකුල් වුණත්, කොච්චර ගඳ ගැහුවත් ඒ ටික තියාගන්න ඕනේ. එයි. ඉතින් ඔය ටික අයින් කරන්න බෑනේ. ඒවත් එක්ක එපා යන්න. හෙටටත් ඔය ටික තියෙන්න ඕනේ. තව පැයක් ගත කරනවා නම්, තව පැයක් ඉස්සරහට ගත කරනවා නම් ඔය ටික තියෙන්න ඕනේ. ඔය ටික අයින් කළා පැයක් ඉන්න පුළුවන්. කෙලසෙම සොටු කඳුළු දහඩිය ලේ සැරව පිට මේද තෙල උරුණු තෙල් සඳ මිදුළු මුත්‍රා ඔය ටික දියර ටික ඔක්කොම ඇදලා ගන්නකො එළියට. මොකද වෙන්නේ කියලා බලන්න. තත්පර ගානයි. එහෙනවට කැමති. නෑ කිව්වොත් බොරු. හැබැයි කීක මන්නම් කැමති නෑ කිය. අපිරිය පිළිකුල් ගඳ ගන්නවා දුර්ගන්ධේ යුක්තයි කියලා කියනවා. හැබැයි හෙටත් තියාගන්න ඕනේ. ඒකට හෙටත් තියාගන්න තියෙන එතන කාම ආශ්‍රවණි. කාම කියන්නේ කැමතිනේ. ඉතින් ආශ්‍රව අවිද්‍යාවට ප්‍රත්‍යයයිනේ. අවිද්‍යාවට මොකද්ද ප්‍රත්‍ය වෙන්නේ? ආශ්‍රව. ඉතින් එහෙනම් ආශ්‍රව. අතර දුක කියන තැනම හේතුවනේ ඔය තියෙන්නේ. ඒතර දුක් විඳ විඳ හේතුවනේ මේ දේ හදන්නේ. ඉතින් අවිද්‍යාව දුරු වෙන්නේ ආශ්‍රව තියෙන තාක්කල්. එහෙනම් කය. ඒතර නිවැරදිව දැනගන්න, නිවැරදිව දැක ගන්න. නිවැරදිව දැනගන්න, නිවැරදිව දැක ගන්න. මොකද්ද තියෙන්නේ කය? ඔය කොටස් ටික ඔක්කොගෙම මොකද්ද තියෙන්නේ? ක්‍රියාවක් තියෙන්නේ. මොකද්ද ක්‍රියාව? කවුද ක්‍රියාව සිද්ධ කරන්නේ? කොහොමද ක්‍රියාව සිද්ධ වෙන්නේ? භූතයන්ගේ විකාරයයි. සියලුම හැඩයන් හැදුවේ භූතයෝ. කෙටි ඒවා, දික් ඒවා, පෙතලි ඒවා, රවුම් ඒවා, ඒ සේරම හදලා පෙන්නේ කවුද? ඒ තමයි භූතයන්ගේ විකාර ස්වභාවය කියන්නේ. ඒ විකාර ස්වභාවය විපරිණාමයි. පෙරලනවා. ක්ෂණයක් පාසා පෙරලනවා. චිත්තක්ෂණ 17යි පෙරලනවා. ඒතර කය කියන්නේ මම නෙමෙයි. භූතයන්ගේ විකාරය. ඒ විකාරය තුළ අනිත්‍ය තියෙන්නේ. ඒතර කයක් දකින්න බෑ. කයක් නැවත කයක් දකින්නවා නම් අවිද්‍යාව දුර වෙලා නැහැ. කයක් නැහැ. අර පවතින බව පෙන්වන ධර්මතා හතරක් හැංගිලා ඉන්නේ. සැඟවිලා ඉන්නේ. එයාලා හැංගිලා ඉඳගෙන ආධාර කරනවා. ප්‍රත්‍ය වෙනවා. සහයෝගය දෙනවා. මොකටද? තියෙන දෙයක් හැටියට පෙන්නන්න. ඉතින් අපි අහුවෙලා. ඒකට තමයි විඥානේ මායාව. ඒ තමයි මෝහය. ඒ තමයි මුලාව. මෝහය කියන්නේ මුලාව, රැවටීම. අපි රැවටිලා ඉන්නේ. කයක් තියනවද? තියනවා කිව්ව ගමන් අවිද්‍යාව. භූතයන්ගේ විකාරයක් කිව්වොත් නම් යන්තම් ටිකක් දන්නවා. චුට්ටක් දන්නවා. හැබැයි හරියට දන්නේ නැහැ. භූතයන්ගේ යථා ස්වභාවය චිත්තක්ෂණ 17ක් තුළ ඇතිව නැති වෙනවා දැක්කොත් අනිත්‍ය දකින්න. දැන් කය අනිත්‍යයි කියන එක පේනවා පැහැදිලිව. ඒකට අරගෙන පින්තූර ටිකක් තියෙනවා නම් පුංචි කාලේ ඉඳලා ගත්ත ඒවා පොලිමට තියලා ඉවරලා බලන්නකො. එතකොටත් අනිත්‍ය දැක්කේ හැකියි. හැබැයි දකින්නේ නැහැ. ඒක හරියන්නේ නැහැ. දැන් පුංචි කාලේ ලදරු කාලේ ඉඳලා ගත්ත පින්තූර ටිකක් ෆොටෝස් ටිකක් තියෙනවා නම් පේලියට තියන්න. දැන් වර්තමානයේ ගත්ත ෆොටෝ එකකුත් එක්ක ඔක්කොම දිගටම තියන්නකො. තියලා බලන්නකො. එතකොට වෙනස දැක්ක හැකි. හැබැයි ඒ දකින්නේ නැහැ. ඒක හරියන්නේ නැහැ නිවන් දකින්න. දැන් එතන අනිත්‍ය පේනවා. මොකද ඒ ලදරු කාලේ හිටිය ස්වභාවයට වඩා වෙනස් ළමා කාලේ. ඊට වඩා වෙනස් තරුණ කාලේ. ඊට වඩා වෙනස් මැදි වයස. ඊට වඩා වෙනස් දර මහලු වේගෙන එනකොට ඊට වඩා වෙනස්. දැන් මහලු වෙලා ඉන්නවා දැන් පේනවා. දැන් අනිත්‍ය හරි එහෙම හිතා ගන්න පුළුවන් අනිත්‍ය. ඒක හරියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කයක් නැහැ. තියනවා කියලා ගත්තා නම් දිටි. ඇයි නැහැ කියන්නේ? නැහැ කියන්නේ අර භූතයන්ගේ ක්‍රියාවයි. ඒතර භූතයන්ගේ ක්‍රියාවට චිත්තක්ෂණ 17යි. එහෙනම් කොහොමද කය බලන්නේ? ශරීරය කොහොමද බලන්නේ?
ඇස් දෙකෙන් බලලා නේ ශරීරයක් තියෙනවා කියලා තීරණය කළා තියෙන්නේ. මනසෙන් බලන්න. නුවණින් බලන්න. බුද්ධියෙන් බලන්න. චිත්තක්ෂණ 17ක ක්‍රියාවක් තියෙන. පුජ්‍යලේ දකින්න බෑ. ඒ ක්‍රියාවේ අනිත්‍ය තියෙන්නේ. සතර මහා ධාතුන්ගේ අනිත්‍ය තියෙන්නේ. ඒ බලන්න හදනකොට නැති වෙලා ඉවරයි. පුජ්‍යලේ දකින්න. එතකොට රාගයෙන් පුජ්‍යලේ දැකීම තුළ. කෙනෙක් දැකීම තුළ රාගයෙන්. අර ක්‍රියාවට යොමු කරලා බලන්නකො රාගයක් එයිද කියලා බලන්න. පුජ්‍යලේ දකින්නේ නැහැ නේ. ඉතින් කොහෙද රාගයක් එන්නේ? පුජ්‍යල දර්ශනය තුළ රාගය එන්නේ. දේශයෙන්නේ පුජ්‍යල දර්ශනය තුළ. මෝහය තියෙන්නේ එතනම තමයි. එහෙනම් දැන් මේ සියලුම එතකොට කෙස් වල ඉඳන් පයේ තියෙන මහපටන් කියලා නියපොත්ත දක්වාම ගෙනිච්චොත් භූතයන්ගේ ක්‍රියාවක් නෙමෙයි. භූතයන්ගේ ක්‍රියාවක් තියෙන්නේ. ඒක ක්‍රියාවට ගන්නකො සිට. එතකොට පුජ්‍යලේ දකින්න බෑ. ක්‍රියාව දකින්න. එතකොට ක්‍රියාවේ ආයශ ගන්න. චිත්තක්ෂණ 17යි. එතකොට චිත්තක්ෂණ 17ක් කියන්නේ ඇතිව නැති වෙනවා. හට ගන්න ක්ෂණේ බෙදෙනවා. ඒ තමයි නිබ්බති ලක්ෂණය හා විපරිණාම ලක්ෂණය කියලා අපි කියලා දීලා තියෙනවා. නිබ්බති ලක්ෂණය කියන්නේ අලුතෙන්ම උපදින ක්ෂණේ නැති වෙනවා. නිබ්බති ලක්ෂණය කියන්නේ අලුතෙන්ම උපදිනවා. විපරිණාමයි. පෙරළුවා. ඒ හට ගන්න ක්ෂණයම බිඳිනවා. ආයතන අනිත්‍ය තියෙන්නේ. ඒක දකින්න. අර ෆොටෝස් ටික තියලා දැනගත්තා. අම්මෝ අනිත්‍ය තමයි මේක. නේ. දැකගත්තේ නෑනේ අනිත්‍ය. අනිත්‍ය දැක ගන්න නම් මේ කය නිර්මාණය කරපු කය සකස් කරපු ධර්මතාවයන්ට ගන්න ඕන සිත. එතකොට දකින්න තියෙන භූතයන්ගේ විකාරය. දර භූතයන්ගේ විකාරයට සිත ගියාම චිත්තක්ෂණ 17යි බලන්න බෑ නැති වෙලා ඉවරයි. දකින්න බෑ. මනසින් දකින්නත් බෑ. දකින්න හදනකොට නැති වෙලා ඉවරයි. එයි අර ක්‍රියා හතරක් පිටිපස්සෙන් ඉඳගෙන සහයෝගයක් දෙනවනේ යන්න ඉස්සරහට. තියෙන බව පෙන්වන්න. කම්ම චිත්ත ඍතු ආහාර. රූප ධර්ම දෙකයි නාම ධර්ම දෙකයි. නාම ධර්ම දෙකේ පැවැත්ම උඩ තමයි ඉස්සරහට යන්නේ. රූප ධර්ම දෙකේ පැවැත්ම තියෙන වර්තමානයේ. නාම ධර්ම දෙකෙන් තමයි භව දෙක සම්බන්ධ කරන්නේ. කම්ම චිත්ත. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ කම්ම නියාම චිත්ත නියාම. තමයි පැවැත්ම ප්‍රවෘත්ති. ගලපන්නේ. කම්ම නියාම චිත්ත නියාම. තමයි සත්‍යයේ පැවැත්ම. දැන් දෙකෙන් එකක් අයින් කරන්න ඕනේ. සිත පවතින්නේ කර්ම මත එහෙනම් කර්ම අයින් කරන්න ඕනේ. ඒතර කර්ම අයින් කරාම සිතේ පැවැත්මක් නැහැ. එතකොට සිත නිවිලා. ආයක තමයි නිවන. ඒ නිවනයි. එහෙනම් කය ඒතර අනිත්‍ය වශයෙන් දකින්න කොහොමද? අනිත්‍ය නම් දුකයි. හටගෙන බිඳෙනවා නම් එතන කොහෙද සැපක් තියෙන්නේ? හට ගන්න ශනේ බිඳෙනවා. උදේවේ තුළ තමයි දුක තියෙන්නේ. ප්‍රතිකර්ම නෙමෙයිද කියලා බලන්නකො මම ඊට කලින් කියලා දීලා තියෙනවා. උදේ නැගිට වෙලේ ඉඳන් රාත්‍රියේ නිින්දට යනකම් කරන්නේ දුක් වලට ප්‍රතිකර්ම. ගැලවෙන්නම හොයන බෑ ආයෙ එකටම දාන්න. මේක. දැන් උදේ පාන්දර අවදි වුණාම කටත් අපිරිසිදුයි. මොහොනත් අපිරිසිදුයි. කොහොම අපිරිසිදුයි? දැන් අපි ඔක වස්ත්‍රම් එකට ගිහින් අපි පිරිසිදු කරනවා. ඉතින් ඒකයි කියන්නේ පැයක් ගිහිල්ලා මොන නැත්තම් පැය දෙකක් ගිහිල්ලා පිරිසිදු පුළුන් කෑල්ලක් කරන් මෙහෙම කළා නිකන් පිය දාන්නකො පිය දාලා බලන්නකො. පුළුන් කෑල්ල මොකද වෙලා තියෙන්නේ? දුවිලි. අපිරිසිදු වෙලා තියෙන්නේ. ඉතින් දැන් පිරිසිදු කරන්නේ උදේ. දැන් හරියන්නේ බෑ. දැන් අපිරිසිදු ස්වභාවය දුකයි. පිරිසිදු වුණාම සැපයි. ඉතින් ආයි පෙරලලානේ තියෙන්නේ. ආයි සැප දුකට පෙරලලා තියෙන්නේ. ඒක තමයි බලන්න කිව්වේ මේව කළා පියදා. එතකොට දැනගත්තයි දුක. නෑ ඒ කියන්නේ දැන් ඒක මේ සාමාන්‍ය මේ ජීවිතේදී බලා ගන්න පුළුවන් කියන එක. දුක් වලට ප්‍රතිකර්ම කරලා හොයනවනේ සැපයි කියන්නේ. ප්‍රතිකර්ම කර. වාඩි වෙලා හිටියාම ඉන්න බෑ ඔන්න හිටියා ඊට පස්සේ නැගිටින්න ඕන. ඉතින් දුක් වලට ප්‍රතිකර්මයක් කරනවා. ප්‍රතිකර්ම
ධර්මයක් කළා දැන් හරි. හමෝ වාඩිලා හිටිය හරි. දැන් නැගිට්ටා දැන් හරි. ඉතින් නැගිටලා ඉන්න ඔපයක් විතර මොකද වෙන්නේ කියලා බලන්න. ඊට පස්සේ ආයෙ වාඩි වෙන්න හොයන. නැත්නම් ඇවිදින්න හොයන. එහෙම නැත්නම් වැතිරෙන්න හොයන. නැද්ද? එහෙනම් අනිත්‍ය තුල තියෙන දුක. අනිත්‍ය තුල තියෙන දුක. ඒක තමයිගේ හැටියට වෙනස් කරන්න බෑ. තමට ඕන විදියට අයින් කරගන්න බෑ. ඒ තමයි අනාත්මයි. එහෙනම් කය බාහිර පහස එතන තියෙන ක්‍රියාවක්. මොකක්ද? භූතයන්ගේ විකාරය. සතර මහා ධාතුන්ගේ විකාරයක් තියෙන්නේ සීත උෂ්ණ දිගේ. සීත හදනවා උෂ්ණ හදනවා සම කරලා තියෙන ටික. ඊට පස්සේ සීතල හදන ආයු උෂ්ණය හදන වැඩි කරනවා අඩු කරනවා. ඒතර මොකද්ද තියෙන්නේ? කොච්චර කාලයක් තුළ දෙක සිද්ධ වෙන්නේ? චිත්තක්ෂණ 17ක් තුළ සිදුවෙන ක්‍රියාවක් විතරයි. ඒ ක්‍රියාව භූතයන්ගේ ක්‍රියාවක්. සීතලකුත් නැහැ උෂ්ණකුත් නැහැ. මම කියලා ගත්තාම මගේ කියලා ගත්තාම කය මම කියලා ගන්නකොටම සීතල හා උෂ්ණ එතකොට ඒක දෙකක් ගන්නවා. නෑ. ඒතර කයකුත් නැහැ. එහෙනම් කොහෙද සීතලක් උෂ්ණයක්? නිවැරදිව දැනගන්න, නිවැරදිව දැක ගන්න. එතන තියෙන අනිත්‍ය. ඇති වෙනසනේ නැති වෙනවා. ඒ චිත්තක්ෂණ 17යි. ඒ දෙක නිසා හැදෙන සිතක්. කාය විඥානය. එක චිත්තක්ෂණයි. ක්‍රියාවක් තියෙන නාමයන්ගේ ක්‍රියාව. මේ ක්‍රියා දෙකක් එකතු කරලා තව ක්‍රියාවක් හදලා දෙන්න. ඉස්සරහට යන්න. ඉතින් අපි හිතනවා මේ බුද්ධිලේ තමයි ඔක්කොම කරන්නේ කියලා. කයේ ක්‍රියාකාරීත්වය බාහිර සීත උෂ්ණ දෙකේ ක්‍රියාකාරීත්වය දෙක එකට සම්බන්ධ කරලා තව ක්‍රියාපලක් හදනවා. ඒ තමයි සිත, කාය විඥානය. කාය සංපස්ස. කාය සංපස්සජ වේදනා. තරස් සැප දුක් උපේක්ෂා වශයෙන් වෙන් කරනවා. දැන් මේ ආරම්භ චිත්තක්ෂණ තුනයි. කාය විඥාන, කාය සංපස්ස, කාය සංපස්සජ වේදනා. නෝද? චිත්තක්ෂණ තුනයි. මේ කොහෙද විඳින්න වෙලාවක් තියෙන්නේ? කවුද විඳින්නේ? ස්පර්ශය නිසා විඳිනවා. විඳීමේ සිතක් හැදෙනවා. එහෙනම් නාම ධර්ම ඒතර එක චිත්තක්ෂණයයි. කාය විඥානයේ. කාය සංපස්සයට එක චිත්තක්ෂණයයි. කාය සංපස්සච වේදනා. එක චිත්තක්ෂණයයි. සැප වුණත් දුක් වුණත් උපේක්ඛා වුණත් චිත්තක්ෂණ තුනයි. ඒතර බලන්න කොච්චර අන්න එතන තමයි අනිත්‍ය තියෙන්නේ. එතන අනිත්‍ය එතන දැක ගන්න ඕන. දැක ගන්න නම් ක්‍රියාව දකින්න ඕන. ක්‍රියාව තුළයි අනිත්‍ය පෙන්වන්නේ. ක්‍රියාව තුළයි දුක පෙන්වන්නේ. ක්‍රියාව තුළයි අනාත්ම ස්වභාවය පෙන්වන්නේ. තමයි නිවැරදි ලක්ෂණ තුනක්. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මේ ලක්ෂණ තුන මේ විශ්වයේ ක්‍රියාත්මක වෙන නිවැරදි ධර්මතාවය. අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය. එතකොට දර නිවැරදිව දැනගන්න, නිවැරදිව දැක ගන්න. නිවැරදිව දැනගත්තා, නිවැරදිව දැක ගැනීම තුළ අවිද්‍යාව දුර වෙලා විද්‍යාව උපදිනවා. විද්‍යාව උපදිනවා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වෙනවා. බෝධි අංග සම්පූර්ණ වෙනවා. දැන් බෝධි අංග සතිය, ඒතර ධම්ම විචය, වීරිය. විරිය මන අවබෝධයට අවශ්‍ය කරන ආකාරයට උත්සාහය ඕනි. විරිය කියන්නේ ඒක උත්සාහය, උනන්දුව, ඕනකම. වෑයම් කිරීම, සමවායාම. ඒතර ඒක බෝධි අංගයක් වශයෙන්. දැන් වීරියක් ඕනේ නේද? කායික වීරියක් ඕනේ, මානසික වීරියක් ඕනේ. දෙකම ඕනේ. ඒතර බලන්න ඕනේ ඒවා වැඩෙනවද කියලා. මේ ධර්මයන් මෙනෙහි කරනකොට, ධර්මයන් විභාග කරනකොට, පරීක්ෂා කරනකොට බෝධි අංග අනිවාර්යෙන් වැඩෙන්න ඕනේ. ඒතර තණ්හාමාන දිට්ඨි නැති වෙන්න ඕනේ. ඒතර අර න්‍යාම ධර්ම ඒවත් අවබෝධ වෙන්න ඕනේ. ආශ්‍රව ප්‍රහීන වෙන්න ඕනේ. අවිද්‍යාව දුරු වෙන්න ඕනේ. ආශ්‍රව ප්‍රහීන වුණොත්, ආශ්‍රව දුර්වල වුණොත් අවිද්‍යාවේ ප්‍රමාණයටම දුර්වල වෙනවා. සියලුම ආශ්‍රවයන් ප්‍රහීන වුණොත් අවිද්‍යාව ප්‍රහීනයි. ඒ නැති තාක්කල් අවිද්‍යාව තියෙනවා. එහෙනම් ආශ්‍රව කියන්නේ හේතුවයි. මූල හේතු එක තමයි අවිද්‍යාවෙන් පටන් ගත්තට බුදුරජාණන් වහන්සේ මේ ධර්මය දිගහරින්න යම් තැනකින් පටන් ගත්තා.
අවිද්‍යාවෙන් අවිද්‍යාවට ප්‍රත්‍ය ධර්මයක් දේශනා කළා. ඒ තමයි ආශ්‍රව. ආශ්‍රව කියන්නේ ඇලෙනවා කියන එක. ඇලෙනවා කියන්නේ තෘෂ්ණාව. තෘෂ්ණාව කියන්නේ චන්දරාගය. එහෙනම් එකයි කියන්නේ යම් දෙයක් අනිත්‍ය නම් එහෙනම් කය අනිත්‍ය නම් මහණෙනි මේ චන්දරාගය දුරු කරන්න. පහස අනිත්‍ය නම් චන්දරාගය දුරු කරන්න. ඒ දෙක නිසා උපදින කාය විඥානේ අනිත්‍ය නම් ඒ චන්දරාගය දුරු කරන්න. ඒ තුන් කරුණ එකතු ස්පර්ශය කාය සංපස්සේ අනිත්‍ය නම් ඒකේ චන්දරාගය දුරු කරන්න. ඒ ස්පර්ශය නිසා විඳින සැප දුක් උපේක්ෂා අනිත්‍ය නම් ඒ චන්දරාගය දුරු. ඒතර චන්දරාගය දුරු කරන්න කියන්නේ අර ආශ්‍රම දුරු කරනවා කියන එක. ඒතර ආශ්‍රව දුරු කරනවා කියන්නේ අවිද්‍යාව දුරු වෙනවා. ඒතර අවිද්‍යාව දුරු වෙනවා කියන්නේ විද්‍යාව උපදිනවා. ඒතර විද්‍යාව උපදිනවා කියන්නේ ඒතර දෙකම ධර්මයන් නැසලා. මොකද්ද? අවිද්‍යාව. ඒතර භික්ෂුන් වහන්සේට කියනවා හරිද ඒකෝර? ඒ භික්ෂුණාමට කියනවා එකම ධර්මයක් නැසීමෙන් අවිද්‍යාව දුරු වෙලා විද්‍යාව උපදිනවා. එකම ධර්මය නැසන්නෝ. ඒක මොකද්ද කියලා අහපුවාම කියන අවිද්‍යාව. ඒතර නැසන්න තියෙන විනාශ කරන්න තියෙන්නේ අවසන් කරන්න තියෙන්නේ අවිද්‍යාව. ඒතර විද්‍යාව උපදිනවා. දැන් එහෙනම් කාය බාහිර පහස දෙක නිසා සිත කර්ණ තුන එකතු කරන ස්පර්ශය. ස්පර්ශ නිසා විඳීම. දැන් චන්දරාගය අයින් කරන්න තියෙනවා. චන්දරාගය අයින් කරන්න නම් අනිත්‍ය හැටියට දැනගන්න විතරක් නෙමෙයි දැක ගන්න ඕන. ඒ අනිත්‍ය වශයෙන් දැනගෙන හා දැකගත්තාම එතනම දුක පිළිබඳව දැනගන්නවා දුක පිළිබඳව දැක ගන්න. අනාත්මය පිළිබඳව තමාගේ කැමැත්තේ හැටියට තමාගේ වශයෙන් පවත්වන්න බැරි බව දැනගන්නවා දැක ගන්න. මේ තමාගේ වශයෙන් තමාගේ කැමැත්තේ හැටියට පවත්වන්න බැරි නම් අපිට ඒ දෙයින් ඇති වැඩේ මොකද්ද? මොකද්ද අපිට ඇති ප්‍රයෝජනය? නෑ තමාගේ වශයෙන් පවත්වන්න බැරි නම් තමාගේ වමනාවේ හැටියට පවත්වන්න බැරි නම් ඒ තමයි අනාත්ම කියලා කියන්නේ. ආත්මෙන් තොරයි. උච්චලේ කරන දෙයක් නෙමෙයි. කෙනෙක් කරන දෙයක් නෙමෙයි. ක්‍රියාවක් තියෙනවා. රූපයන්ගේ ක්‍රියාවක්. කය හා පහස. භූතයන්ගේ ක්‍රියාවක්. විපරිණාම පෙරලනවා. ඒතර සිතේ ක්‍රියාවක්. කාය විඥාන, කාය සංපස්සජ වේදනා. ඒතර සිත කියන්නේ නාම ධර්මය. ආයශ චිත්තක්ෂණය ඊට වඩා පවතින්න බෑ. කය පහස දෙකට ආයශ චිත්තක්ෂණ 17 ඊට වඩා පවතින්න බෑ. හැබැයි චන්දරාගය තියෙනවා. ඔක්කොටම චන්දරාගය තියෙනවා. අනේ එතන තමයි වැරදිලා තියෙන්නේ. එතන තමයි අපි පටලව ගත්තේ. ඒ මෝහයත් එක්ක පටලව ගත්තේ මනස. මෝහයත් එක්ක පැටළුවේ එතන. ඉතින් මෝහය කියන්නේ අවිද්‍යාව. එතනම විද්‍යාව උපදින්නේ කවදාවත්. ඒතර නිවැරදිව දැනගන්න, නිවැරදිව දැක ගන්න මහාන අවිද්‍යාව දුර වෙන විද්‍යාව උපදිනවා. අනිත් කාරණේ තමයි මනස. මනස කියන්නේ සිත. සිත අපි දන්නවා සිත හටගන්න හේතු වනේ. නිකන් හටගන්න බෑනේ සිත. සිතක් කියලා දෙයක් මේක ඇතුලේ නැහැ. මේක ඇතුලේ පවතින සිතක් නැහැ. ස්ථිර සිතක් නැහැ. එම ස්ථිර සිතක් තියෙනවනේ ඒක ආත්මයයි. එහෙනම් අනිත්‍ය වෙන්නෙත් නැහැ. එහෙනම් දුක් වෙන්නෙත් නැහැ. එහෙනම් අර නේව සංඥා ඥා සංඥා එතන ස්ථිරයි. එතන සිතනේ තියෙන්නේ. කය නැහැ. රාගසඤ්ඤායතන විඥානච්ඡායතන අකිඤ්ඤඤ්ඤායතන අයිනම් හොඳයි තියෙන්නේ. දැන් මේ කයන නම් මේ දුක තියෙන්නේ නේද විඥානේ. නෑ විඥානය කියලා ස්ථිර එකක් මේක ඇතුලේ නෑ හටගන්න හේතුන්ගේ. මොකද හොඳට බලන්නකො. අසයි රූපය නැතුව ඒ සිත හදන්න බෑ. කනයි ශබ්දය නැතුව ඒ සිත හදන්න බෑ. නාසය ගන්ධය නැතුව ඒ සිත හදන්න බෑ. දිවයි රසය නැතුව ඒ සිත හදන්නත් බෑ. කයයි පහසයි නැතුව ඒ සිත හදන්නත් බෑ. මනසයි අරමුණුයි නැත්නම් ඒ සිත හදන්නත් බෑ. එහෙනම් මනසේ ඒතර මනස තියෙනවද? නැහැ. එහෙනම් කොහොමද එන්නේ? විඳින දේ හඳුනා ගන්න හඳුනා ගැනීම තුළ බලවත් වෙන ඒ තුළ සිත තියෙන විතර්ක ਵਿਚාර. විතර්ක සහ ਵਿਚාර. විතර්ක කියන්නේ කල්පනා කරන. රූප විතර්ක.
කල්පනා කරන්නේ නැද්ද රූප පිළිබඳ? ශබ්ද විතර්ක. ශබ්ද පිළිබඳව කල්පනා කරන්නේ. කල්පනා කරන්නේ නිවැරදිව දැනගෙන නිවැරදිව දැකගෙනද? නිවැරදිව දැනගත්තොත් නිවැරදිව දැකගත්තොත් කල්පනා කරන්න බෑ. නිවැරදිව නොදැන නිවැරදිව නොදැක එහි ඇලෙනවද? ඒක තමයි අර පංච උපාදානස්කන්ධය වැඩෙනවා කියලා තියෙන්නේ. නිවැරදිව දැනගෙන නිවැරදිව දැකගෙන. ඒතකොට නිවැරදිව දැකලා නැහැ. නිවැරදිව නොදැක, නිවැරදිව නොදැන, නිවැරදිව නොදැක. එහි ඇලුනොත් පංච උපාදානස්කන්ධය වැඩෙනවා. මතු පුනර්භවයේ පිණිස තණ්හාව වැඩෙනවා. එහෙනම් අද අපි කල්පනා කරනවා. කොහෙන්ද කල්පනා කරන්නේ? සිතින්නේ. මොනවාද කල්පනා කරන්නේ? ඒ රූප විතර්ක. එතකොට දැන් සිතට අවකාශයක් දීලා තියෙනවා. සිතට ඉඩකඩ දීලා තියෙනවා. ඒ රූප පිළිබඳව කල්පනා කරන්න. ඒ කල්පනා කරන්නේ නිවැරදිව දැනගෙන නිවැරදිව දැකගෙනද? නෑ. නිවැරදිව නොදැන නිවැරදිව නොදකයි කල්පනා කරන්නේ. එතකොට රූප පිළිබඳව කල්පනා කරනවා. ශබ්ද විතක්ක. ශබ්ද පිළිබඳව කල්පනා කරනවා. ගන්ධ විතක්ක. ගන්ධ සුවඳ පිළිබඳව කල්පනා කරනවා. රස විතක්ක. රසය පිළිබඳව කල්පනා කරනවා. ධම්ම විතක්ක. අරමුණු පිළිබඳව කල්පනා කරනවා. කල්පනා කරන්නේ කල්පනා කරනවාද යම් දෙයක් එතනම තියෙන සබැලීම. විචාර. එකයි මේ විතක්ක විචාර කියන ධර්මතා දෙක එකට අරන් තියෙනවා. යමක් පිළිබඳව කල්පනා කෙරුවොත් එතන අනිවාර්යයෙන්ම ਵਿਚාරයක් තියෙනවා. සොයා බලනවා. කොහෙන්ද සොයා බලන්නේ? මනස. අන්න මනසට වැඩ. ඉතින් මනසට වැඩ. ඉතින් මනසට වැඩිම තුළ එතන විඳිනවා විඳින දේ හඳුනා ගන්නවා. හඳුනා ගැනීම තුළ බලවත් වෙනවා. දැන් එතකොට මොන තුළ දේශිත පවතින? කෙලස් තුළ. ඒ පවතින කෙලස් තුළ. ඒතර වැඩෙන්නේ කෙලස්. ඒතර විඥානය. ඒතර විඥානය මොකද වෙන්නේ? විඥානය කර්ම විඥානයක් වෙනවා. අபிසංස්කාර සංස්කාර නෙමෙයි එතන. අபிසංස්කාර. අபிසංස්කාර කියන්නේ කර්ම විඥානයට. අන්න හැදුවා. අර රූප විතක්ක, ශබ්ද විතක්ක, ගන්ධ විතක්ක, රස විතක්ක, පොට්ටබ්බ විතක්ක, ධම්ම විතක්ක. දැන් කල්පනා කරනවා, සොයා බලනවා කොහෙන්ද? මනසින්, සිතින්, විඥානේ. අතීතයේ විඳපුවා, ඉදිරියට විඳින්න තියෙනේම, ඇහෙන් විඳින්න තියෙනේම, ඇහෙන් විඳේව, කනෙන් විඳේව, කනෙන් විඳින්න තියෙනේම, නාසයෙන් විඳේව, නාසයෙන් විඳින්න තියෙනේම, දිවෙන් විඳේව, දිවෙන් විඳින්න තියෙනේම, අතීතයට දාලා බලනවා, අනාගතයට දාලා බලනවා. කයෙන් විඳින්න තියෙන ඒවා කයෙන් විඳේවා. මනසින් අරමුණු කරන්නේ නැද්ද? කල්පනා කරන්නේ නැද්ද? විතර්ක කරන්නේ නැද්ද? ඒ පිළිබඳව සොයා බලන්නේ නැද්ද? ඒ පිළිබඳව නැවත නැවත සොයා බලන්න. ධම්ම විතක්ක, ධම්ම විචාර. දැන් අරමුණු පිළිබඳව සොයා බලන්න. එහෙනම් එතකොට විඥාණය කර්ම විඥානයක්. දැන් හදනවද නැද්ද? ඒක කුසල පැත්තටත් හදනවා අකුසල පැත්තටත් හදනවා. මේ කර්ම විඥාන ඒ කියන්නේ කාමාවචර කුසල් කරලවා ඉතින් කාමාවචර කුසල් කරලා නිවන නෙමෙයි හොයන්නේ අනේ මගේ බලාපොරොත්තු ටික ඉෂ්ට සිද්ධ වෙන්න. මගේ අරමුණු ටික කොහොම හරි ඉටු වෙන්න. දැන් තව පැත්තකින් කියනවා මගේ දුව අනිවාර්යෙන් විභාගයෙන් පාස් වෙන්න. පිරිත් නූලක් ගැට ගන්න බාරිකුත් වෙනවා. ඒතකොට බලන්න බෝධියට තියෙන වැඩ. මේ බෝධිය කියලා පඬුරක් ගහන. දැන් බෝධියට වැඩක් තියෙන දුව කොහොම හරි විභාගේ පාස් කරන්න. නැත්නම් බෝධියට බයි. දැන් පිරිත් නූලක ගැට ගහන්න ඕනේ. ඉතින් දැන් පිරිත් නූලක් ගැට ගහගෙන ගියාම අනිවාර්යෙන් විභාගේ පාස් වෙනවා. දැන් රස්සාවකට යන්න ඉන්ටර්විව් එකට යන්න ඕනේ. ඉතින් ඒකට ඉස්සෙල්ලා ඇවිල්ලා පිරිත් ටිකක් කියන්න ඕනේ. ඉතින් ආදිස්සිය පිරිත් ටික කියලා එලා මෙයාගේ පෙර අකුසල කර්මයක් හරි එහෙම නැත්නම් ඒ විෂයන් ටික පිළිබඳව මන අවබෝධයක් නැතුව ගිහලා ඉන්ටර්විව් එකෙන් ෆේල් වුණා නම් හාමුදුරන්ට බයි. හාමුදුරන්ට බයි. තේරෙනවද? නිවැරදිව දැනගන්න, නිවැරදිව දැකගන්න. මනස කියන එකක් ඔක ඇතුලේ නැහැ.
හේතුන්ගෙන් හැදෙන්නේ. ඒතර කර්ම විඥානය බවට පත් කරගත්තාම ගන්න අරමුණක් ඉතින් හදලා ලෑස්ති කරන් තියා ගන්නවා. ඒක ඉතින් බිත්තරයක් ඇතුළට දෙන්නේ, මව කුසට දෙන්නේ, කුණු කාණු පල් වතුර වලට දෙන්නේ, උපපාතිකව දෙන්නේ. ඒක කියන්න බෑ. මේ කොහේ හරි යනවා. ඇයි? විඥානය කර්ම විඥානයක් බවට පත් කරා. විඥානය නිව්වේ නැහැ. විඥානය නිවෙන ආකාරයට මනස මෙහෙව්වේ නැහැ. සිත මෙහෙව්වේ නැහැ. විඥානය පවතින ආකාරයටයි මනස මෙහෙව්වේ. ඒ විඳිනවා. විඳින දේ හඳුනා ගන්නවා සංඥාවෙන්. ඒතර හඳුනාගත්ත දේ පිළිබඳව සිත බලවත් වෙනවා. බලවත් වෙනාම විතර්ක. ඒතර විතර්ක 6යි. ඒ විතර්ක 6 තුළ ਵਿਚාර 6යි. කල්පනා කරනවා සෑ බලනවා. කල්පනා කරනවා සෑ බලනවා. නේද? රූප විතර්ක, රූප විචාර. ශබ්ද විතර්ක, ශබ්ද විචාර. ගන්ධ විතක්ක, ගන්ධ විචාර. රස විතක්ක, රස විචාර. පොට්ටබ්බ විතක්ක, පොට්ටබ්බ විචාර. ධම්ම විතක්ක, ධම්ම විචාර. නේද? කොහෙන්ද හොයලා බලන්නේ? සිතින්. ඒ සිතට වැඩෙන්නේ. මේ සිතට නිදහසක් නැහැ. ඒතර කර්ම විඥාන හදනවනේ. ඔව්. කර්ම විඥාන හදනවා. මේ කර්ම විඥාන හදලා දැන් මොකද වෙන්නේ? ඉතින් කර්මයක් ගන්න වෙනවා. අවසාන අවස්ථාවේදී. දැන් ඒක පෙන්වනවා. මනෝ සංචේතන ආහාරය. නැත්නම් කම්ම නියාම චිත්ත නියාම. තර මනෝ සංචේතන ආහාර මනසේ සකස් වෙනා වූ චේතන ආහාරයක්. මොකටද? තවත් භවයකට සම්බන්ධ වෙන්න. නෑ ඒතර භව නිරෝධයක් තියෙයිද? නෑ නේ. ඒ විඥාණයට ආහාර දුන්නානේ. පෝෂණය කෙරුවානේ. ආහාර දීලා. ඒ මොනවද දුන්නේ? මේ පවතින ආහාර දුන්නා. විඳින දේ හඳුනා ගැනීම තුළ බලවත් වෙනවා. එතකොට වේදනා සංඥා සංකාර ඒ ධර්මතා තුන පවතින්නේ රූපයත් එක්ක. රූපයත් එක්කයි මේ ක්‍රියාත්මක වෙන්නේ. නාම රූප දෙකේ ක්‍රියාව කියන්නේ. නාම රූපච්ච විඥාන. නාම රූප දෙක නම් පවතින එතන විඥානේ තියෙනවා. ඒතර විඥාණය කියන්නේ කොහොමද? අර විඳින දේ හඳුනාගෙන බලවත් කරලා කර්ම විඥාන බවට අபிසංස්කාර බවට පත් කරගෙන තියෙනවා. එහෙනම් ඒයින් එකක් ගන්න වෙනවා. ඒයින් එකක් ගන්න වෙනවා. කොහෙද අවසානේ? ඒක කර්මශය කළා නැහැ. ඒ කර්මශය කළේ නැත්තේ අවිද්‍යාව අවසන් කළා නැහැ. අවිද්‍යාපච්ච සංඛාර. සංස්කාර වලට කිව්වේ කර්ම කියලා. ඒතර අවිද්‍යාව නිසා නේද එහෙනම් කර්ම කරන්නේ. ඒතර අවිද්‍යාව දුර වෙලා නැහැ. ඇයි අවිද්‍යාව දුර වෙලා නැත්තේ? ආශ්‍රව. කාමාශ්‍රව. සිත කාම වස්තුව. ඇස කන නාසය දිව ශරීරය සිත මේ ඔක්කොම කාම වස්තු. කාම කියන්නේ කැමැති. සිතට කැමැති. ඉතින් කොහෙද නිවන්නේ? කැමැති නම් කාම. එහෙනම් කාම ආශ්‍රව. ආශ්‍රව කියන්නේ ඇලෙනවා. ඉතින් කාම ආශ්‍රව තියෙනවා නම් කොහෙද? එතන අවිද්‍යාශ්‍රව. අවිද්‍යාව දුර වෙන්නේ නැහැ නේ. ඒතර විද්‍යාව උපදින්නේ නැහැ නේ. අර භික්ෂුණමර කියනවා. මනස අනිත්‍යයි. බාහිර ආරම්මනේ අනිත්‍යයි. බාහිර අරමුණු අනිත්‍යයි. ඒ දෙක නිසා උපදින සිත මනෝ විඥානේ අනිත්‍යයි. එක් තුන් කරුණ එකතුව මනෝ සම්පස්සේ අනිත්‍යයි. ඒ ස්පර්ශය නිසා විඳින සොම්නස් දොම්නස් මදහත් මහන අනිත්‍යයි. මහන අනිත්‍ය නම් දුකයි. ඉතින් ද විඥානේ පැවැත්මක් හොයනවා නම් හොයන්නේ ඉතින් දුකේ පැවැත්මනේ හොයන්නේ. ඉතින් දුකෙන් නිදහස් වෙන්නේ නැහැ නේ. එහෙනම් අවිද්‍යාව දුර වෙන්නේ නැහැ නේ. විද්‍යාව උපදින්නේ නැහැ නේ. අතන විද්‍යාව උපදින අවිද්‍යාව දුර වෙන්න ඕනේ. විද්‍යාව උපදින්න. එහෙනම් විද්‍යාව උපදින්න නම් නිවැරදිව දැනගන්න ඕනේ. නිවැරදිව දැක ගන්න ඕනේ. ඔය බාහිර දේවල් සියලු දේවල් අයින් කරයි මනසින්. අපි දන්නවා ඒක. ඒක දන්නවා. එලා කතා කරනවා. හාමුදුරනේ මං නම් දැන් ඔක්කොම දීලා තියෙන්නේ. ඔක්කොම දීලා තියෙන්නේ. මම ඒක සිතක් දීලාද තියෙන්නේ. ඒකට කැමති නැද්ද? ඒකට නම් කැමතියි. දැන් එතකොට
දැන් ඒතකොට කර්ම හදලා තියෙන්නේ නේද? ඉතින් ඒකට කැමති නැහැ තවත් භවයක් හදනවනේ. එහෙනම් ඒක නිවන්. කර්ම විඥානය. ඒතර විඥානය කර්ම විඥානයක් බවට පත් කර නොගත්තොත් විතරයි භවයක් හැදෙන්නේ නැත්තේ. නැත්නම් අනිවාර්යෙන් භවයක් හැදෙනවා. කර්ම විඥානයක්. විඥානය කර්ම විඥානයක් බවට පත් කරගත්තොත් අபிසංස්කාර කියන්නේ ඒකයි ඒ ස්වභාවයට පත් කරගත්තොත් නියත වශයෙන්ම භවයක් හදනවා. එයි මනසට එල්ලෙන්න තැනක් තියෙනවා. සිතට එල්ලෙන්න තැනක් තියෙනවා. හදලා තියෙන්නේ. ඒ හැදුවේ වේදනා සංඥා සංකාර රූපත් එක්ක සම්බන්ධ කරගෙන රූප විතක්ක, ශබ්ද විතක්ක, ගන්ධ විතක්ක, රස විතක්ක, පොට්ටබ්බ විතක්ක, ධම්ම විතක්ක. රූප විචාර, ශබ්ද විචාර, ගන්ධ විචාර, රස විචාර, පොට්ටබ්බ විචාර, ධම්ම විචාර. නැද්ද? විතර්කයි විචාරයි නැද්ද? මොහොතකට හෝ තිබ්බොත් ඒ මොහොතේ අවිද්‍යාව. රූප පිළිබඳව විතර්ක කරන්න වැරදි ආකාරයට ක්‍රියාවක් නම් සිතට අනුගත කරලා තියෙන්නේ. ඒ ක්‍රියාව නම් නිවැරදිව මනසට දැర్శණය වෙලා තියෙන රූප කොහොමද විතර්ක කරන්නේ? රූප පිළිබඳව කොහොමද හොයා බලන්නේ? විතර්ක කරන්නත් බෑ, විචාර කරන්න බෑ. ක්‍රියාව නම් මනසට අනුගත කරලා තියෙන්නේ. මේ ක්‍රියාව නෙමෙයිනේ මනසට අනුගත කරලා. රූපයක් හැටියට. ශබ්දයක් හැටියටනේ මනසට අනුගත කරලා තියෙන්නේ. ඒතර මනසේ ක්‍රියාත්මක වෙන්නේ ශබ්දයක් හැටියට. ඒ ශබ්දය බෙදුවා මිහිරි අමිහිරි වශයෙන්. මිහිරි අමිහිරි වශයෙන් බෙදුවා. එතකොට එහෙනම් නිවැරදිව දැනගන්න කියනවා, නිවැරදිව දැක ගන්න කියනවා. නිවැරදිව දැනගෙන නිවැරදිව දැක ගැනීම තුළ අවිද්‍යාව දුර වෙන, අවිද්‍යාව උපදින. ගන්ධ විතක්ක, ගන්ධ විචාර. නිවැරදිව දැනගත්තොත්, නිවැරදිව දැකගත්තොත් විතරකත් නැහැ, විචාරත් නැහැ. ක්‍රියාවක් නේ තියෙන්නේ. නාසයේ ක්‍රියාවක්, ඒ කියන්නේ භූතයන්ගේ ක්‍රියාවක්, ගන්ධයේ තියෙන්නේ භූතයන්ගේ ක්‍රියාවක්. නේද? ඒතකොට විතර්ක කරන්නේ මොකද්ද? භූතය පිළිබඳව විතර්ක කරන්නේ. නෑනේ සුවඳයි ගඳයි කියලා විතර්ක කරන්නේ. හොයන්නේ සුවඳනේ. නැද්ද? හොඳට බලන්න. නිවෙන්න ඕනේ මනස. නිවෙන්නේ කවදාවත්. ඇවිල්ලෙනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි ඇස ගිනි ගන්නවා. ඇස ඇවිලගත් එක කිව්වේ ඒකයි. ඒ අරන් දෙන්නේ රූප වැරදි ආකාරයට මනසට. මහණෙනි කන ගිනි ගන්නවා. නාසය ගිනි ගන්නවා. දිව ගිනි ගන්නවා. කය ගිනි ගන්නවා. ඒ අනුව සිත ගිනි ගන්නවා. ඉතින් ගිනි ගන්නවා නම් කොහෙද? ගිනි ගන්නවා නම් කොහෙද නිවීමක් තියෙන්නේ? නිවනක් කොහෙද තියෙන්නේ? සංස්කාර අபிසංස්කාර බවට පත් කරගන්න එපා. කර්ම හටගෙන ශනේ නැති වෙලා යයි. රහතන් වහන්සේ කර්ම හදන්නේ. හැබැයි කුසල කර්ම කෙරෙනවා. කුසල කර්ම කෙරෙනවා. හැබැයි කුසල කර්ම කෙරුණාට ප්‍රතිසන්දිය ගන්න තරම් බලවත් නැහැ. ඒ අபிසංස්කාර බවට පත් කළා නේ. කර්ම විඥාන බවට පත් කළා නේ. අරමුණ දැනගන්න. හැබැයි දැනගන්නේ නිවැරදිව. ක්‍රියාවක් වශයෙන් දකින්න. මානසික ක්‍රියාව දකින්න. වේදනාවේ ක්‍රියාව, සංඥාවේ ක්‍රියාව, සංස්කාරයන්ගේ ක්‍රියාව, විඥානයේ ක්‍රියාව දකිනවා. රූපයන්ගේ ක්‍රියාව දකිනවා. නාම රූප දෙකේ ක්‍රියාව දකිනවා. ඒ තමයි නිවැරදිව දැන ගැනීම, නිවැරදිව දැක ගැනීම. ක්‍රියාව දකිනවා. තේරෙනවද? එහෙනම් ක්‍රියාව පිළිබඳව නිවැරදිව දැනගන්න, නිවැරදිව දැක ගන්න. එතකොට මොකද වෙන්නේ? තමයි අවිද්‍යාව සූත්‍රේ. අවිද්‍යාව දුර වෙලා විද්‍යාව උපදිනවා. එහෙනම් ඒ සදා නසන්න තියෙන, විනාශ කරන්න තියෙන එකම ධර්මයයි. මොකද්ද? අවිද්‍යාව. මේ නසන්න තියෙන අවිද්‍යාව. ඒතර විද්‍යාව උපදිනවා. ඒතර බහැලා තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයට. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. බෝධිඅංගය එතන සම්පූර්ණ වෙලා තියෙනවා. පස්සද්ධි. ඒතර සතිය, ධම්මවිචය, වීරිය, ප්‍රීති, ලොකු සතුටක් එන්නේ. තෘප්තියක් එනවා. සතුටක්, සම්නසක් එනවා. මම නිවැරදිව දැනගත්තා, නිවැරදිව දැකගත්තා. එතන ප්‍රීතිය. ඒ ප්‍රීතිය මේ ලෞකික එකක් නෙමෙයි. සත්‍ය අවබෝධය තුළ එන සතුටක් ඒ.
නිවැරදි දර්ශනය තුළ එන සතුටක් එන්නේ ප්‍රීති කිව්වේ. පස්සද්ධි. පස්සද්ධි කියන්නේ කෙලෙස් සංසිඳිලා තියෙන. ඒතර විඥානයේ සංසිඳිලා තියෙන. ඒ අபிසංස්කාර සහිත කර්ම විඥාන නැහැ. ඒතර විඥානයේ සංසිඳිලා. පස්සද්ධි. කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි. ඒතර කෙලෙස් වල සංසිඳීම චිත්ත පස්සද්ධි. මේ කාය පස්සද්ධි. ඒතර විඥානයේ සංසිඳීම චිත්ත පස්සද්ධි. අතර සංසිඳිලා. කෙලෙස් සංසිඳිලා. ඒතර විඥානයේ අபிසංස්කාර විඥානයක් වෙන්නේ නැහැ. අபிසංස්කාර කියන්නේ කර්ම වලට. මේ කර්ම ශේ කරන්න ඕනේ. ඒතර කර්ම ශේ එතකොට අවිද්‍යාව ශේ වෙලා නම් කර්ම ශේයිනේ. ඒ අවිද්‍යා පත්‍ය සංඛාරා අවිද්‍යා යත්තේව අස්සේස විරාග නිරෝධා සංඛාර නිරෝධ. අවිද්‍යාව අවසන්ද නිරෝධද එහෙනම් සංස්කාර නිරෝධයි. අවිද්‍යාව නිරෝධ කලේ ඒ කොහොමද? ආශ්‍රම නැහැ. එහෙනම් කාම ආශ්‍රව, භව ආශ්‍රව, ditthි ආශ්‍රව නැහැ. එහෙනම් අවිද්‍යාශ්‍රම නැහැ. එතකොට අවිද්‍යාව දුර වෙලා තියෙනවා. විද්‍යාව උපදවලා තියෙනවා. දැන් ඇච්චරයි බණ කියන්නේ. දැන් පැහැදිලි? ඉතා පැහැදිලි ස්වාමීන් වහන්සේ. එතකොට දැන් මට කරන්න දෙයක් නැහැ නේද? උන්වහන්සේලානේ අපි මේ විද්‍යාව ඇති කරගන්න ඕනේ ස්වාමීන් වහන්සේ. මට කරලා දෙන්න බෑ. කියලා දෙන්න පුළුවන්. නේ? එහෙමයි. ඔව්. එතකොට නිවැරදිව දැනගන්න ඕනේ. නිවන දකින්න ඕනේ. දකින්න ඕනේ. නොදකින්න තාක්කල් බෑ. දැනගත්තට බෑ. ඒක අනුමාන ඥානයක්. ඒක ප්‍රත්‍යක්ෂ ඥානය නෙමෙයි. දර්ශනය තුළ ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ඒකයි අපි හැමතිස්සෙම කියන්නේ මේකට නිවැරදි වචනය බෞද්ධ දර්ශනය. මේක දර්ශනයක්. දැකලා තේරුම් ගන්න එක මේක. අහලා තේරුම් ගන්න එක දැකලා තේරුම් ගන්න. අහනවා. අහලා ඊට පස්සේ හොයනවා. හොයලා බල දකින්නවා. දැකලා තමයි තේරුම් ගන්න. හරි සත්‍යක් මේක. මේක සහතිකයි. මේක නිවැරදි. මේ තමයි පරම සත්‍ය. ඒක තේරුම් ගන්න. දැන් මොන හරි අහන්න තියෙනවද? අපි ඉදිරිපත් කරමු සයන්හන්ස මේ සවන් දෙන අයට ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න කියලා. ඔව්. අවුරුයි ඉන්නනම් ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඕන කෙනෙකුට අහන්න පුළුවන්. දැන් දේශනා කරපු ධර්මයේ තුල ඒකේ Tamanට යම් පැහැදිලි තැනක් නැත්තම් තේරුම් නැති තැනක් තියෙනවා නම් ඉතින් අහන්න. අවසරයි ස්වාමින් වහන්සේ. අபிසංස්කාර කියන එක පොඩ්ඩක් තව පැහැදිලි කරනවාද කරුණාවෙන්? අபிසංස්කාරය කියන්නේ ඉතින් විඳින දේ හඳුනා ගැනීම තුළ බලවත් වෙනවා. ඒතර වේදනා සංඥා. වේදනාව සංඥාට ප්‍රත්‍යයයි. සංඥා එතකොට සංස්කාරයට ප්‍රත්‍යයයි. දැන් විඳින්න නැත්තම් හඳුනා ගැනීමක් නැහැනේ. හඳුනා ගැනීමක් නැත්තම් බලවත් වීමක් නැහැ. ඒ කියන්නේ මේ කර්මයක් සකස් වෙන ආකාරය එතනදි පැහැදිලි කරන්නේ. විඳින දේ හඳුනා ගැනීම තුළ බලවත් වෙන. ඒ තමයි වේදනා සංඥා සංකාර. නැත්නම් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. දෙතන ගන්න චේතනා කියන වචනේ ගන්නවා එතන. ඒක නාම ධර්මයක් ඇටියෙට. ඒ ආකාරයට නාම ධර්ම විස්තර කරනවානේ. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. දැන් වේදනා සංඥා සංකාර විඥාන. ඒතර වේදනා සංඥා සංස්කාර කියනකොට කර්ම සකස් වෙලා ඉවරයි. ඒතර ඒ පවතින්නේ කයත් එක්ක. ඒ නාම රූපච්ඡ විඥාන. නාම රූප දෙක ප්‍රත්‍ය විඥානේ. එතකොට එහෙනම් අපි යම් පින්කමක් යම් කර්මයක් කරලා ඒකයි ප්‍රාර්ථනා කරන්න ඕනේ නිවන. ඒක කාමාවචර කුසලයක් වෙන්න පුළුවන්. රූපාවචර කුසලයක් වෙන්නත් පුළුවන්. අරූපාවචර කුසලයක් වෙන්නත් පුළුවන්. ඒ වුණ කුසලයක් කරගන්න. හැබැයි ප්‍රාර්ථනා කරන්න ඕනේ නිවන. ඒක ලෝකෝත්තර කුසලයට ප්‍රත්‍ය කරගන්න ඕනේ. උපකාර කරගන්න ඕනේ. දැන් නිවැරදිව දැනගන්න, නිවැරදිව දැක ගන්න කර්ම සකස් නොවන ආකාරයට. කර්ම ෂේ වෙන ආකාරයට විඥානයේ පැවැත්ම ගෙනියන්න ඕනේ. කර්ම බාරගන්නේ විඥානය. බාරගන්නේ කර්ම විඥානයයි. හැබැයි ඒකට කය ප්‍රත්‍යයයි, වචනේ ප්‍රත්‍යයයි. කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම. හැබැයි කාය කර්ම, වචී කර්ම කියන දෙකටම ප්‍රත්‍ය මනස. සිත ප්‍රධාන වුනේ නැත්නම් කයෙන් කර්ම කරන්නත් බෑ.
සිත ප්‍රධාන වුනේ නැත්නම් වචනයෙන් කර්ම කරන්නත් බෑ. එහෙනම් සිතයි ප්‍රධාන. අතන එහෙනම් ඒතර බලවත් කරන්නේ කයෙන් කරන කර්ම වලින් බලවත් වෙන්නේ සිත. වචනයෙන් කරන කර්ම වලින් බලවත් වෙන්නේ සිත. බොරු කිව්වහම බලවත් වෙන්නේ සිත. වචනයෙන් කියන්නේ. ඒතර බොරු කියන්නේ සිතක් පහළ වෙන්නේ නේ. බොරුවක් වෙන්න ඕනේ. බොරුවක් බව තමයි දැනගන්න ඕනේ. ඒතර ඒක තමයි ප්‍රකාශ කරන ආකාරය සකස් කරන්න ඕනේ බොරුව කියන්න ඕනේ. එතකොට හැබැයි ඒතර මනසේ ක්‍රියාකාරීත්වය තියෙනවා. ඒ මනසේ ක්‍රියාකාරීත්වයනේ වචනයෙන් පිට කරන්නේ. ඒතර මනස නෙමෙයිද ප්‍රධාන. ඒතර කර්ම ගොඩ නැගෙන්නේ කොහෙද? ඒතර අபிසංකාර සහිත කර්ම විඥානයක් නේ. තේරෙනවද? දැන් හොරකමක් කරන්න සිතක් පහළ වෙන්නේ නැහැ. අනුසතු දෙයක් වෙන්න ඕනේ. අනුසතු දෙයක් බව තමයි දැනගන්න ඕනේ. ඒක දැනගන්නේ මනසින්. ඒතර හොර සිතක් පහළ වෙන්න ඕනේ. පහළ වෙන්නේ සිතේනේ මනසේනේ. ඒතර උපක්‍රමයක් සකස් කරන්න. උපක්‍රමයක් සකස් කරන්නේ මනසින්. ඒතර ක්‍රියාවේ යොදන්න කය ගන්න. කය උපකාර කරගන්න. මනසට හොරකම් කරන්න බෑනේ. ඒතර හොරකම් කරන්න කය උපකාර කරගන්න. ඒතර කාය කර්ම. හැබැයි ප්‍රධාන උනේ මනස. ඒතර කර්ම ගොඩ නැගෙන්නේ මනසේනේ. අයව තමයි අபிසංකාර. ඒතර කර්ම සහිත විඥානය. අபிසංස්කාර සහිත කර්ම විඥානය. ඒකට කියන්නේ. දැන් සතෙක් මරන්න ගමු. සිත පහළ වෙන්න බෑ මරන්න. නැත්තම් මරන්න බෑ. දර පණ ඇති සතෙක්. පණ ඇති සතෙක් බව තමන් දැනගන්න. චේතනාව පහළ වෙන්න ඕනේ මරන්න. නෑ ඒ සතව නෙවෙයි හිටියා මං යනවා යන්න කියලා ගියාම ඉවරයි. නෑ මරනවා. ඒතකොට චේතනාව සිතුවිල්ල පහළ වෙන්නේ. උපක්‍රමයක් සකස් කරන්න ඕනේ ක්‍රියාව යොදවන්න ඕනේ. ක්‍රියාව යොදන්න කය ගන්නවා. අතර පොල්ලකුත් දීලා. ඒතකොට කයේ ක්‍රියාකාරීත්වය හැබැයි මනසනේ ප්‍රධාන. ඒතර කර්ම ගොඩ නැගෙන්නේ කොහෙද? ඒතර අවසානයේ අරමුණු කරන්නේ කර්මයයි. ඒ සතා මැරුවා ඒකේ ක්‍රියාව එතනින් ඉවරයි. හැබැයි මනස රැඳිලා තියෙනවා. මං ආවල් දවසේ මේ විදියට සතෙන් මැරුවා. ඉතින් ඒක මනසේ ඒ ක්‍රියාව තියෙන්නේ මනසෙනේ. ඒතර ඒකනේ චේතනා කියන්නේ. ඒකනේ මනෝ සංචේතන ආහාරය කියන්නේ. ඒකනේ කර්ම විඥානය කියන්නේ. ඒකට තමයි අபிසංස්කාර කියන්නේ. දැන් පැහැදිලිද? බොහොම පින් ස්වාමීන් වහන්සේ වහන්සේට දීර්ඝායුෂයි ඔබ පතන බෝධියකින් නිවන් දකින්නයි ප්‍රාර්ථනා කරනවා. පිරුවන් සරණයි. පිරුවන් සරණයි. අවසරයි ස්වාමීන් එතනදී මේ ඇත්තටම කර්මපතය සම්පූර්ණ වීමද අபிසංස්කාරය කියන්නේ. ඔව්. කර්මපත. ඒක කියන්නේ ජනක කර්ම. ඒ කියන්නේ ප්‍රතිසන්දිය කරන් දෙන්න පුළුවන්. ප්‍රතිසන්දිය කරන් දෙන්න පුළුවන් කර්ම වලටනේ ජනක කර්ම කියන්නේ. දැන් ප්‍රතිසන්දිය කරන් දීලා ඒක ප්‍රවෘත්තියදී විපාක දෙනවා. බලගත්තු නම් ඒ කර්ම අතිශය බලවත් නම් ප්‍රතිසන්දිය තරන් දීලා ප්‍රවෘත්තියදී විපාක දෙනවා. පැවැත්මදී. දැන් උදාහරණයක් ගත්තොත් දැන් මුගලන් හාමුදුරුවෝ දෙමාපිය මැරුවා. අවීචියට ගියා. ඒතර ජනක කර්මයෙන් තමයි අවීචිය ප්‍රතිසන්දි ගත්තේ. ඒතර කල්පයක් තිස්සේ අතිශය බීසුණු දුක් විඳේ. ඒ දුක දැනෙන්නේ මනසටනේ. කයට දෙන තද ගතිය, කයට දෙන ඒ වේදනාව දැනෙන්නේ කොහෙද? මනසට. ප්‍රවෘත්තියදී ලැබෙනව නේද? ජනක කර්මය, ඒතර උප්පත්තිය තරන් දීලා පැවැත්මෙදි විපාක දෙනවා. පැවැත්මේදී විපාක දෙන්නේ දුක් විපාක. අවීචිය සැප විපාක නෑ. එහෙමයි සර්. තේරෙනවද? එතකොට අபிසංස්කාර සහිත කර්ම විඥානය කියන්නේ කර්මපතය. ඒතර ආඩ ප්‍රතිසන්දිය තරන් දීලා ප්‍රවෘත්තියේදීත් ප්‍රතිසන්දිය විතර කරන් දීලා පැත්තකට වෙන්නේ නැහැ. එයාට ප්‍රවෘත්තියේදීත් ඒ විපාකය දෙනවා. කල්පයක් අවීචිය පැසනවා කියන්නේ ඒකයි. ඒතර සාමාන්‍ය දැන් මනුස්ස ලෝකයට ඇවිල්ලා දැන් මනුස්ස ලෝකෙට කුසල කර්මයේ ප්‍රතිසන්දියක් වශයෙන් ජනක කර්මය කුසල ආරම්භණයක් අරගෙන ජනක කර්මයේ ප්‍රතිසන්දිය ආරම්භ දෙනවා. හැබැයි ප්‍රවෘත්තිය දෙන්නේ ඒ කුසල ආරම්භණයම ප්‍රවෘත්තිය දෙනවා නම් එයා අතිශය සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන ප්‍රතිසන්දියේ ඉඳලම. දැන් උදාහරණයක් ගත්තොත් චාල්ස් කුමාරයා තව ඉන්නේ කවුද? එයාගේ දරුවා හැරි ඉන්නවා. අද ඒගොල්ලෝ එහෙම කොහමද? ඒතර උප්පත්තියේ ඉඳලාම ඒගොල්ලන් කොහොමද විඳින්නේ? ඒතර ප්‍රතිසන්දියත් අරන් දුන්නා, ප්‍රවෘත්තියත් අරන් දුන්නා. පැවැත්මත් අරන් දුන්නානේ හොඳට. පැවැත්ම ගෙනියන්න. දැන් මහරජින ගත්තොත් දැන් අවුරුදු 100කට ආසන්නයි නේ. ඒතර ප්‍රතිසන්දියත් අරන් දීලා ප්‍රවෘත්තිය පැවැත්ම පැවැත්මත් ඉහළින්ම ගෙනියනවා නේ. එතකොට දැන්
සාමාන්‍ය අය මිනිස්සු වෙලා ඉපදිලා තියෙන කුසල කර්මයක් වශයෙන්. ඒතර එයාලට එනවනේ උපස්තම්භක, උපපීඩක, උපඝාතක වශයෙන්. එනවනේ. වරින් වර. දැන් අරගොල්ලන්ටත් එනවා. හැබැයි ඒගොල්ලන්ට ඒවා ඉතින් උපපීඩක වශයෙන් එනවා බොහොම අඩුයි. නේ? ඒතර උපස්තම්භක ඒගොල්ලන්ට උපස්තම්භක වෙන්නේ කුසල කර්මයම තමයි. ජනක වශයෙන් උත් පැවැත්මට දෙකටම. පැහැදිලිද? පැහැදිලි ස්වාමීන් වහන්සේ. අපේ රටේ දැනට ඒ අර උපත්තිය ලැබුවට මගදී ඒගොල්ලන් විපාක ලබනවා දැන් නේ ස්වාමීන් වහන්සේ රජපෞ. ඒ විදිහට බලනකොට. ඔව් අනිවාර්යයෙන්. දැන් යම් කාලයක් සුවසේ ජීවත් වුණා. ඉතින් ඒ ජීවිතය සාමාන්‍යයෙන් මම දකින්නේ මේක අසත්පුරුෂ ආශ්‍රය. අසත්පුරුෂ ආශ්‍රයන්නේ වැරදි දෙයට පොළඹවන්නේ අසත්පුරුෂය. දැන් මේ විශාල දැන් අපි දන්නවා 30 අවුරුද්දක තිබ්බ යුද්ධය අවසන් කරන්න මහින්ද රාජපක්ෂ මහත්මයාත් වශයෙන් ඒක ලොකු කැපවීමක් කරා. ඒ ගෞරවය අනිවාර්යෙන් යාට තිබෙනවා. ඒක ජීවිත කාලයට මේක අයින් කරන්න බෑ. ඒක තිබුණා අනිවාර්යෙන් මිනිස්සුන්ට. මිනිස්සුත් ඒ ගෞරවය දැක්වයි ගෞරවය තිබ්බා. හැබැයි මේ අසත්පුරුෂයෝ කීප දෙනෙක් ආශ්‍රය කළා. නේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. අසත්පුරුෂයෝ කීප දෙනෙක් ආශ්‍රය කළා. ඒකෙන් නමග ගියා තෘෂ්ණාව අධික වුණා. තෘෂ්ණාව නිවෙන ආකාරයට නෙමෙයි ඒක තමයි අසත්පුරුෂය කියන්නේ. සසරින් ගැලවෙන්න තෘෂ්ණාව නිවෙන්න කර්ම සකස් නොවන ආකාරයට උපදෙස් දුන්නා නම් අවවාද අනුශාසනා දුන්නා නම් අද මේ ස්වභාවයට සිද්ධ වෙන්නේ නැහැ. එතනදී සිද්ධ වෙන්නේ එතනදී අවසරයි ස්වාමීනි එතනදී සිද්ධ වෙන්නේ මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය නැතිකම නිසා තමයි පෙර භවයේ දැනටත් මේ සිද්ධීන් සිද්ධ වෙන්නේ. ඔව්. එහෙම තමයි අපිට ධර්මානුකූලව හිතා ගන්න පුළුවන්. කල්යාණ මිත්‍රව ආශ්‍රය කරනවා නම් සද්ධර්මය අහනවා නම් ඒ පිළිබඳව දැනගෙන ඉවරලා ඒ විදිහට ක්‍රියා කරනවා නම් තමන් තේරෙනවා මේක පවක් කරන්න කියලා තමන්ගේ හිතෙන් තේරෙනවනේ වෙන කවුරුවත් නොදැක්කා. ඒ වෙලාවට ඒවයින් බැහැර වෙන්න බුද්ධිය තියෙන්න ඕනේ. ඔය ඇත්ත වශයෙන්ම දැන් ගත්තොත් දැන් මේ සිද්ධිය මුළු ලෝකෙම දාන්නවා. ඒතොර ඇත්ත වශයෙන්ම එයාට උදේ තිබුණා ගෞරවාන්විත නික්ම යාමකට. සියලු දෙනාම කැඳවලා එකම පාක්ෂිකව කැඳව එක හරියි. එයාලා කියනවා මම මෙච්චර කාලයක් මම රට වෙනුවෙන් වැඩ කළා. ඔයාලා දන්නවා. ඉතින් මම රට වෙනුවෙන් විශාල මෙහෙයක් කරා, කාර්යභාරයක් කරා. මම 30 අවුරුද්දක යුද්ධය අවසන් කළා. නැත්තන්ට සාමකාමීව ඕන තැනක දැන් රටේ ඇවිදින්න කරන්න මම හදලා දීලා තියෙනවා. මම රටට යම් දෙයක් කළා. ඉතින් මම මෙතනින් දැන් මේ රටේ තියෙන වාතාවරණය අනුව මගේ නික්ම යාමේ කාලය දැන් ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා මම ওই සියලු දෙනාටම ආශිර්වාද කරනවා මට මෙච්චර කාලයකට මේ කටයුතු හොඳින් කරගන්න මට ඉඩ කඩ දුන්නාට. ඒක නිසා කිසි දෙනෙක් මේ හිත මේව කරගන්න ඕනේ නැහැ. ඔය සියලු දෙනාම සතුටින් ගෙවල් වලට යන්න. මම අද මේකෙන් නික්ම යනවා කියලා කිව්වා නම් ගෞරවාන්විත නික්ම යාමක්. ඔව් එතනත් වෙන්නේ බුදුහාමුදුරු දේශනා කරපු විදිහට අවිද්‍යාව නිසා තණ්හාව ඇති කරගෙන මේක පේන්නේ අවිද්‍යාවෙන් මේ කී දෙනෙක්ගේ සිත් දූෂ්‍ය වෙලා අමාරුට දානවා. ඉතින් සසර කල්ප ගානක් ඉතින් කවුරු කරත් හරි මේ එක පුද්ගලයෙක් හරි පුද්ගල කීප දෙනෙක් හරි අපි කරත් හරි මේ විදිහට තේරුම් ගන්න ඕනේ ධර්මානුකූලව. අනිවාර්යයෙන්. තණ්හා ඒකෙන් උනේ අත් වශයෙන්ම අර දෙමව්පියන්ට ලොකු මේව එකක් නිසිද්ධ වෙන අර පිළිම හිටන් කඩලා බිඳලා දැම්මයි. තමගේ දෙමව්පියන්ට ඉතින් බාන්න මේ විහින්නේ මේ අසත්පුරුෂයෝ හින්දානේ කීප දෙනෙක් හින්දානේ. අසත්පුරුෂයෝ කීප දෙනෙක්ගේ නෝන වැරදි උපදෙස්. අපි මේක මේ කට්ටියට ගහලා එළවමු කියලා මේ ගත්ත වැරදි උපදෙස් නෙමෙයි. තණ්හාව තමයි මුලට සෑම ලෝකේ හැමතැනම තියෙන රුසියාව බැලුවත් යුක්‍රේන බැලුවත් තණ්හාව තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන දේ තමයි ලෝකේ තියෙන ප්‍රශ්න වලට හැමතැනම චීනේ හරි කොයි රටේ බැලුවත් මනුස්ස පුද්ගලයන්ගේ තියෙන ගුණධර්ම නැති වෙලා ගිහිල්ලා මේ ආර්යාකාරව තේරුම් ගන්න නැති නිසා. ඔව්. ජාති සෝකෝ. ඒක තමයි අපි අර කතා කර හිටියේ දැන් උප්පත්තිය ලැබුවට එතන අපිට හොඳ විපාක ලැබුවට මැදදී අන්න නරක විපාක අපිට කර්ම ඵල දුන්නා නේ ස්වාමීන් වහන්සේ. ඒකයි වෙන්නේ. ඔව්. ඔබ වහන්සේ කිව්ව අර රජපෞලක් ගැන කතා කළේ. එයා උප්පත්තිය ඉඳලා දිගටම සැප විඳිනවා. සමහර අය උප්පත්තිය අර්ථදී දුක් විඳිනවා. ඔව්. අවසරයි ස්වාමීන් වහන්සේ දුක් විඳලා මැදදී සැප විඳලා අවසානයේ සැප විඳලා යනවා. සමහර අය දැන් මුලදී දුක් විඳලා මැදි වයසේදී සැප විඳලා ඒවත් අනිසි අසත්පුරුෂ ආශ්‍රය නිසා ඒවා විනාශ කරගෙන අවසානයේ දුක් විඳිනවා.
ditta dhamma vedani nේද ඒක ස්වාමී තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආනන්ද හැමදෙනාට කිව්වනේ. මහණෙනි ආනන්ද මේ ධර්මයේ පවතින්නේ සත්පුරුෂ ආශ්‍රයයන් මත. සත්පුරුෂ ආශ්‍රයයන් මත. කොච්චර රටේ පිළිගත් කෙනෙක් රටේ ප්‍රභූවරයෙක් වුණත් අසත්පුරුෂ ආශ්‍රය කළොත් ඉතින් දෙන්නේ වැරදි උපදෙස්නේ. ඒක කීප දෙනෙක්ගේ වැරදි උපදෙස් ඔතන උනේ එහෙම පිළිගන්න. එහෙමයි නමගේ යවුවා. මනුස්සයා. පරාද. ඉතින් දැන් බලන්න කෝටි ප්‍රකෝටි ගානක ධනයක් දැන් ඔක්කොම අඬනවනේ ඉතින්. මේ සියලු දෙනා විශාල පිරිසගේ ගෙවල් වස්තු හම්බ කරපුවා ඔක්කොම ගිනිපත් කළානේ ඔක්කොම. අපරාධي. ඒවට සම්බන්ධ නැති මිනිස්සුන්ගේ ගෙවල් ගිනි තිබ්බනේ ස්වාමීන් වහන්සේ. ඒකනේ සම්බන්ධ නැති මිනිස්සුන්ගේ ගෙවල් ගිනි තිබ්බා. ඒකයි පුදුම අවාසනාවක්. අවාසනාව. කිසිම දෙයක් නෙමෙයි තෘෂ්ණාව. තෘෂ්ණාව. ඒ ස්වාමීන් වහන්සේ. තණ්හාව තමයි ඔක්කොමටම ප්‍රශ්න ලෝකේ කොයි පැත්තක බැලුවද. ඔව්. තණ්හාව. ඔව්. සාරාංශ මේ හොඳයි ඉතින් අපි ආශිර්වාද කරනවා මොකද හෙට වෙසක් පොය දවසේදී අද මේ ගමේ ළමයි ඔක්කොම ඇවිල්ලා කූඩු හදනවා. ඉතින් මේ ශාලාවේ කූඩු හදනවා මම පැය දෙකකට මට අවසර දෙන්න කිව්වා මේ අසුම් එකේ බණ කියන්න තියෙනවා කියලා ළමයි දැන් ඔක්කොම එළිය බලන් ඉන්නවා බණ ඉගෙනනක. එහෙමයි. දැන් කොටත් වලවන්නක් තියෙනවා. ඉතින් හෙට දහම් පාසලේ ළමයින්ගේ වෙසක් බැති ගී සරණියක් තියෙනවා. දවඩ හවස කූඩු සංදර්ශනයක් තියෙනවා. ඉතින් එයාලට තෑගිත් අපි දෙනවා ළමයින්ට ඔක්කොටම තෑගි හැමත් ඇදුවා දැන්. දවල් තිස්සේ. ඉතින් හෙට වෙසක් පොය විශාල පිරිසක් සීල් ගන්න බලාගෙන ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒකට දැන් ආහාර පාන ඔක්කොම එහෙම ගෙනෙවා. ගෙනෙල්ලා ඉතින් ඒක ගමේ කට්ටිය දැන් ඒක මේ ආපැත්තේ කුස්සිය හදනවා. වින්දම. ඉතින් හෙට ලෑස්ති වෙනවා. ඉතින් වෙසක් වෙනුවෙන් ගමේ සියලු දෙනා. මොකද ඉතින් මේ කට්ටියට දැන් අවුරුදු 3කින් හරියාකාර වෙසක් පින්කමක් කරගන්න හම්බුන්නේ නැහැ. කාර්යවල අවුරුදු 3කින් කරන්න බැරි වුණා නේද? දැන් 2019 ඉතින් මම මෙහෙට ආවෙත් 2019. ඉතින් මම ආවට පස්සේ මේ පාර තමයි මේ විදිහට හරි ටිකක් මේ කරන්නේ වෙසක් උත්සවේ. හොඳයි සාරාංශ අපිටත් හොඳයි අද වෙසක් දවසේ ඉස්සරින් දවසේ මෙහෙම කරලා මේ ධර්ම දේශනා කළා අපි සියලු දෙනාම අහින්න අයත් අපේ හැමදෙනෙක්ම කුසල් බොහෝ අපිට ඇති කරගන්න පුළුවන් වුණා නේද සාරාංශ. අවසරයි ස්වාමීන් වහන්සේ. හොඳයි. මේ කාලිංග ගුණරත්න මහත්තයාගේ උපන් දිනේ තියෙනවා මේ අඟහරුවත් ස්වාමීන් වහන්සේ වෙනුවෙන් ආශිර්වාද ඉතින් මට මැසේජ් එකක් දාන්න බැවක් දන්නේ. හරි ඉතින් එහෙනම් අපි ආශිර්වාද කරමු නේද? ලොකු පරිත්‍යාගයන් කරන සම්බුද්ධ ශාසනය වෙනුවෙන් විශාල පරිත්‍යාගයන් කරනවා ධර්මයේ පිළිබඳව මන අවබෝධයක් තියෙනවා. ඒ අවබෝධය අනුව තමයි සියලු ශාසනික කටයුතු වලට ආධාර කරන වෙහෙර විහාරස්ථාන වලට විතරක් නෙමෙයි ස්වාමින් වහන්සේලාට විශාල වශයෙන් මේ වගේම මේ වෙහෙර විහාරස්ථාන වලට විවිධ ආකාරයෙන් උදව් කරන උපකාර කරනවා. ඉතින් මේකම ධර්ම දානමය වශයෙන් ඉතින් මේ කටයුතු ආරම්භ කළෙත් කාලිංග ගුණරත්න මහත්මයාගේ ප්‍රධානත්වයෙන් මට මේ ලැප්ටොප් මේ අවශ්‍ය කරන සියලු දේවල් මට අරන් දීලා මේ විදිහට බණ කියන්න කියලා ඉතින් සම්පූර්ණ ඒ කටයුතු පටන් ගත්තේ කාලිංග මහත්මයා. ඉතින් ඒ පින් අනිවාර්යෙන් ලැබෙනවා. මොකද සබ්බ දාන ධම්ම දාන චිනාති සියලු දාන අතරින් ශ්‍රේෂ්ඨතම දානය ධර්ම දානය. ඒ දානයට යම් කිසි කෙනෙක් උදව් කරනවා නම් ආධාර කරනවා නම් උපකාර කරනවා නම් ඒ ආනිසංසය ආකාරයෙන්ම ලැබෙනවා. සියලු දාන අතරින් ඉහළම දානය හැටියට. ඒකේ ආනිසංස. ඉතින් මේ ඒ තමයි ඉතින් ධර්මය අහලා ඉතින් අපි බණ කියන්නේ නිවනටමනේ. සසරට බණ කිව්වෙම නෑනේ මේ ධර්ම දේශනා 70 වෙනි ධර්ම දේශනය. මේ 70 වෙනි එකක්වත් සසරට නම් නැහැ. 70ම තියෙන්නේ නිවනට. ඔව් ඉතින් නිවනට බණ කියන්න ආධාර කිරීමත් අතිශය ශ්‍රේෂ්ඨ කුසලයක්, උපකාරයක්. ඒක උපකාර කිරීම අතිශය ශ්‍රේෂ්ඨ කුසලයක්. ඉතින් ඒ වෙන අනිවාර්යෙන් ලැබෙනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා අපි ආශිර්වාද කරනවා කාලිංග මහත්මයාට මේ භවයේදීම මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙලා නිවන් දකින්න මේ උතුම් මෙසේජ් කරගෙන තියෙන මේ උතුම් පුණ්‍ය ශක්තියෙන් ආශිර්වාදයක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් හොඳයි එහෙනම් අපි ඥාතීන්ට පින් දෙමු. රැස් කරගත්තා නම් අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් තම තමන් නමින් පරලෝසප සියලු ඥාතීන් සිහිපත් කරගෙන ඉදම් මේ ඥාතීනම් හෝතු කියන ගාථාව කියන්නේ. ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ.
රැස් කරගත්තා නම් අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් සියලු දෙවියන්ටත් අනුමෝදන් කරනවා. සියලු දෙවියොත් මේ පින් අනුමෝදන් වේවා. දෙවියන්ට තුතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශ ආකාසට්ටා ච බුම්මට්ටා ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. රැස් කරගත්තා නම් අප්‍රමාණ පුණ්‍ය ශක්තියින් ඔබ අප සෑම දිනාටම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියනවා. සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්‍රාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. සාදු සාදු. වන්තම් පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලබේන මයා ලද්දම් පස්සිතුම් වන්දිතුම් වරං සාරිපුත්තා තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීල වාසං බුද්ධං නමාම. සුඛී හොතු නිබ්බාන පච්චා හොතු සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු. නිර්වාණ සරණයි ස්වාමීන් වහන්සේ. කිලෝටි කරන්නේ ස්වාමීන් වහන්සේ දීර්ඝායුෂ වේවා. පූජනීය නම ඒ පූජනීය තපෝවනේ අරිජද ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා. අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් සහ කරුණාවෙන් අපගේ සියලු ගැටලු निराකරණය කර දෙමින් මෙම ගැඹුරු දහම් කරුණු අප සියලු දෙනාට පැටහෙන පරිදි දේශනා කරන ඔබ වහන්සේට පාදාභිවන්දනා කර පුණ්‍යානුමෝදනා කරමි. එම උතුම් ශාසනික මේවත চিරාත් කාලයක් පහසුවෙන් කරගෙන යාමට ඔබ වහන්සේට අවශ්‍ය නිදුක් නිරෝගී කායික මානසික සුවපත් භාවය ලැබේවායි අප සියලු දෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු. තවද ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය ලැබීමට මෙම ධර්ම දානමය මහා කුසලයේ හේතුපනිශ්‍රය වේවා. තවද ඔබ වහන්සේව මෙලවට බිහි කර හදා වඩා ශාසනයට දාන කළ පින්වත් දෙමාපියන් වහන්සේලා දෙනාට සහ ඔබ වහන්සේගේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේලාටත් මෙම මහා නීති ධර්ම මේ කුසලය අනුමෝදන් කරමි අනුමෝදන් වේවා. තවද මෙම ධර්ම මණ්ඩපයේ දේශනාවන් පටිගත කර අන්තර්ජාල උත්කරය බොහෝ දෙනෙකුට ශ්‍රවණය කිරීමට සලස්වන අපගේ කල්යාණ මිත්‍ර නාමල් ප්‍රේමරත්න මහතාටත් එම පවුලේ සියලු දෙනාටමත් මෙම ධර්ම දානමය මහා කුසලයේ මාර්ගය පූර්ණේ කර ගැනීමට හේතු වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු. තවද මෙම ධර්ම මණ්ඩපයේ දේශනාවන්ට සම්බන්ධ වූ පින්වත් ඔබ සියලු දෙනා ඇතුළු ලෝවාසී සියලු සත්වයින්ටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි දීර්ඝායු වේවා ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් නිදුක් වේවා නිරෝගී. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.